සාදුකාරයක් පවත්වන්න හැමදෙනාම. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. චත්තාරි මානි භික්ඛවේ ග්‍රහපති සුඛානි අධිගමනීයානි. චත්තාරි මානි ග්‍රහපති සුඛානි අධිගමනීයානි. කාලේන කාලං සමයේන සමයං උපාදාය. කතමානි චත්තාරි අත්ති සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්‍ය සුඛං තීති. විහාරාධිපති නාහිමියන්, විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ, ප්‍රමුඛ පූජනීය මහා සංඝරුවන්න් අවසර, අපේ සංවිධායක මණ්ඩලය තුළ කරත් මහත්මා ප්‍රමුඛ අනුග්‍රහක භාවතුන්, මූලිකව සිටින්නා වූ සිල්වැනියන් ප්‍රමුඛව සිටින්නා වූ අනිකුත් අපට සවන් දෙන්නට මෙම ස්ථානයට පැමිණියා වූ සදහබර පින්වත්නි, අතීතයේ විහාරස්ථානවල ධර්මශාලා ඉදිරියුණා. ඒ ධර්මශාලාවලට ඔබේ මව්පියන් ගියේ ආවේ දහම් දැනුම පුළුල් කරගෙන, ඒ දහම් දැනුමේ බෙලෙන්, ආනිසංසයෙන් නැත්නම් ශක්තියෙන් ජීවිතේ දුක් අවම කරගන්න. ජීවිතේට දහසක් ගැටලු තියෙනවා, ගැටුම් තියෙනවා. මේවා විසඳා ගැනීම සඳහා මුදලේ පිළිසරණ, නීතියේ පිළිසරණ සහ විවිධ පිළිසරණවල පතන්න සමාජය හුරු වෙලා තිබෙනවා. නමුත් පෘථග්ජන කියන සමාජයට ඒ සඳහා ධර්මයේ පිළිසරණ යොදා ගන්නට තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් තිබෙන බවවත් දන්නේ නැහැ. අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. මේ බාහිර මව, පියා, ගුරුවරයෙක්, වෙනත් දෙයක් කෙනෙක් සලසනවට වඩා යහපතක් සම්මාපනිහිතං චිත්තං පාසෙයසෝනම් තතෝ කරේ කියලා තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ. ඔබට සිත යොදා ගන්න පුළුවන් නම් යහමඟට, මවෙක්, පියෙක්, වෙනත් ඥාතියෙක් ඔබට සලසන යහපතට වඩා යහපතක්. මව්පියන් ඔබට සලසන යහපත මොනවා සැලසුවත් ලෞකිකයි. නමුත් ඊට වඩා යහපතක් මේ හොඳ පැත්තට යොදාගත්ත සිත මගින් ඔබට ලබා ගන්න පුළුවන් කියන කරුණ ත්‍රිපිටකයේ අන්තර්ගත වෙලා තියෙන කරුණ. මේ කරුණේ සත්‍ය පසක් කරගත යුත්තේ අපි. මේ කරුණේ සත්‍ය තේරුම් අරගෙන ඒ සත්‍ය බව ඔප්පු කළ යුත්තේ අපි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නිර්වෘල් බව සහ නිවැරදි බව අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ කියන කාරණාව අපේ ජීවිතයෙන් ප්‍රදර්ශනය කළොත්. මේ කරුණ මුල් කොටගෙන තමයි අපි ධර්මදේශනා මාලාවක් මේ ස්ථානයේ බාරාන් තිබෙන්නේ. ආරම්භක ධර්මශාලාව නැත්නම් ආරම්භක తాවකාලික ශාලාවකින් පටන්ගත් ධර්මදේශනා ශාලාව වෙනස් වී යන හැටි, ක්‍රමෙන් සකස් වෙන හැටි අපි දකිනවා. ඊට සමගාමීව ධර්ම ශ්‍රවණය කරන පිරිසකුත් වෙනස් වෙනවා නම්, වැඩි වෙනවා නම් තමයි අපි කැමති. මොකද මේ ධර්මයේ ගැඹුරට ගියාම තේරුම් ගන්න හොතටම අමාරු වෙනවා. අපි තාමත් ටිකක් ගැඹුරට යමින් මුලින් කොටසක් කතා කරමින් ඉන්නේ. ඉදිරි මාස දේශනා වල පවා දිනේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඊළඟ මාසෙත් එහෙමයි, දෙකම කෙරෙනවා. නමුත් දින වෙනස්. අපි අද සාකච්ඡා කරලා තීරණය කරගත්තා සෙනසුරාදා වෙනකොට ඉරිදා දිනයක් ගන්නත්, ඊළඟ සතියන්තයක් ඇරලා රටේ දෙන වාතාවරණයක් අනුව මාසයේ අවසානයේට ගන්නත්. මේ පිළිබඳව දැනුවත් වෙලා යන්න. මේ මාසේ මගේ දැනුවත් කිරීම මගින් සමාජයට දෙන්න බැරි වුණා. මට තිබෙන අවවේගය නිසා මගේ න්‍යාය පත්‍රය මම නිකුත් කළේ නෑ මේ අසන්නන් සඳහා. ඊළඟ මාසේ කාර්ය සකස් කරපුවාම ඒ දිනත් අපි දානවා. අපි අද ත්‍රිපිටකයේ තිබෙනා වූ සරල මාතෘකාවක් අරගෙන මේ සරල මාතෘකාවේ තිබුණා වූ තිබෙනා වූ සැඟවුන සංකීර්ණත්වය එලි කරන්න යන්නේ. ඒ සරල දේවල් ටික මේ සමාජයේ ඕන කෙනෙක් කියන්න දන්නවා. නමුත් ඒක තුල සැඟවුන රහසක් තියෙනවා. මට නම් ඒක තමයි වටින්නේ. මේක අංගුත්තර නිකායේ චතුක්කතෙන් නිපාතෙන් හොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒකට කියන්නේ ආනන සූත්‍රය කියලා.
නමුත් මේකේ පෙන්වන්නේ දුක ගැන නෙවෙයි. කෙලින්ම පෙන්වන්නේ මේකේ සැපයක් ගැන. ඒ වගේම මේ සැප ගැන කතා කරලා තියෙන්නේ පැවිද්දන් ගැන නෙවෙයි. මේක මම හිතන්නේ අනේපිට සිතුමා වගේ කෙනෙකුට කරපු ප්‍රකාශයක් බුදුන් වහන්සේ. ඒකට පසුබිම් කතා තියෙනවා මම සාමාන්‍යයෙන් ඒවා ගන්නෙ නෑ මේ කාලේ අපට වටින නිසා. කුමක්ද මේ ප්‍රකාශ කරලා තියෙන්නේ? චත්තාරි ඉමානි ගහපති සුඛානි අධිගමනීය. ගෘහපතිය මෙන්න මේ සැප හතර. කාටද? ගිහිනා කාමභෝගීනා. මව්පියන් පෝෂණය කරන දූ දරුවන් හදනවටම හරි හම්බ කරන කාමභෝගී ජීවිතයක් ගත කරන ඕන කෙනෙකුට. කාමභෝගීනා කහි කාමභෝගික විසින්. ඒවට අදාළ අනුගමනීය ප්‍රතිපදා අනුගමනය කරන්නේ නම් ජීවිතය තුළ කාලයන කාලයන නම් සමයන සමයන. කලින් කාලට සමයෙන් සමයට විඳ ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඔය බුදුදහම දුක්ඛාගමක් ජීවිතේ දුකයි කියලා උගන්වන මිනිස්සුන්ට කනේ පාරක් ගැහුවා වගේ වැඩක් තමයි මේකේ තියෙන්නේ. මේ කාමභෝගී ගිහියන්ට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සැපත හතරක් විඳින්න පුළුවන් කියලා. හැබැයි මේක පැහැදිලි වෙලා නැහැ සමාජයේ නිර්වෘද ආකාරයෙන්. ඒකයි මට මේ සූත්‍රය ඕන වෙන්නේ පැහැදිලි නොවන කොටස එලි කරන්න. එයයි ඔබ ගැඹුරින් වටහා ගන්න ඕන. මේ තුල බුදු සමයේ සඳහන් වෙනා වූ අනුගමනීය ප්‍රතිපදා දෙක තියෙනවා. එකක් පාරම්පරික බෞද්ධ පමණින් පින්පව් විශ්වාස විපාක කර පමණින් අනුගමනය කරන්න පුළුවන් අනාර්යවත් පෘථග්ජන ප්‍රතිපදාව. අනිත් එක තමයි ආර්ය ප්‍රතිපදාව. මේ දෙකම මේ සූත්‍රයේ තියෙනවා. ඒක තමයි කෙනෙකුට තේරුම් ගන්න බැරි, කෙනෙක් තේරුම් ගන්නේ නැත්තේ, දේශනාවෙන් නැත්තේත් එහෙමයි. සමහර විට මේ අනන සූත්‍රය ඔබ මේ ප්‍රපාහිනි ගුවන්විදුලි දේශනාවලින් අහලා තියෙන්න පුළුවන්. අහලා තියෙනවා නම් මතක තියාගෙන බලන්න අද මම මේක පැහැදිලි කිරීම කවුරු හරි පැහැදිලි කරලා තියනවාද කියලා. කතමානි චත්තාරි. මොනවද මේ කරුණු හතර? මේ හතර පළවෙනියෙන් මම එකට පැහැදිලි කළා. යලිත් එකට කියන්නේ නැහැ. එකින් එක අරගෙන විනාඩි 45ක් විතර මුල් කාරණා තුන කියාවි. ඉතුරු පැයක එකයි කාලම ඉතුරු කාරණා විග්‍රහ කරන්න මම යොදාගනීවි. බලන්නේ වැඩි කාලයක් යොදාගෙන මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කුමක්ද කියලා. ඔබටයි මේ උරුමය ලබා දීලා තියෙන්නේ. ඔබ ඔබේ ජීවිතේ යහපත්ව ගත කරන්නේ නම් මේ සුඛ හතරම විඳින්න පුළුවන්. නමුත් මේක තව ගාතාවක් අගට තියෙනවා. ඒකත් මම මුලදී ඉදිරිපත් කරලා පස්සේ පැහැදිලි කරන්නම්. විපස්සමානෝ ඥානේති උබෝ භාගේසු වේදසෝ. මේ සැප හතර කෙරෙහි නුවණින් නුවණස විනිශ්චය කරලා බැලුවොත් උබෝ භාගේ මේ භාග දෙකක් සඳහන් කරනවා මේක. මේ භාග දෙක දෙකට දෙකයි නෙමෙයි තුනට එකයි. එක භාගයක් 3යි අනිත් එක 1යි. උබෝ භාගේ නුවණින් වෙන කරලා බැලුවොත් එහෙම අනවජ්‍ය සුඛස්සේතේ කලන් නග්ගන්ති සෝලසින් අනවජ්‍ය සුඛේ නැමැති හතරෙන් එකේ සැපත තරම් තකෙන් තැපෙන් 16න් එකක් අරන්වත් අර සැපතුන වටින්නේ නැහැ කියලා කියනවා. අන්නේ රහස තමයි ලියා ගන්න ඕනේ. අත්තිභෝග අනන කියන මේ සම්පත් වලින් විඳින්න පුළුවන් සංඛ්‍යාව වගේ 16 ගුණයක් අනවජ්‍ය සුඛෙන් විඳින්න පුළුවන්. ඒ අනන කියන්නේ ඇයි අනවජ්‍ය කියන්නේ ඇයි මේ බුදුන් වහන්සේ මේවා ගලපන්නේ නිස්සාර විදිහට නෙවෙයිනේ. කෙනෙකුට හිතා ගන්න බැරි තරම් ගැඹුරු විදිහට. ගැඹුරු ප්‍රඥාවක් ඕන වෙන්නේ සමාජයකට මෙන්න මේ කරුණු තේරුම් අරගෙන Tamanගේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. පොතේ තියෙන්න නෙවෙයි. ඒ පොතේ තියෙන කරුණු අපේ කරුණු බවට පත් කරගන්න. පළවෙනි එක අත්තිසකම්. මේ කියන්නේ තියනවා කියන සැපත. හැබැයි තියනවා කියන සැපත විඳින්න උන්වහන්සේ සීමා පනවලා තියෙනවා. ඒ සීමා තුල ඉන්න අයට ඇරුණාම අනිත් අයට ඒක විඳින්න බෑ.
කොහොමද තියෙන්න ඕන? ඉද බික්කවේ කුල පුත්තස්ස. එහෙම නැත්නම් ඉද බික්කවේ කුල දුහිත්‍රස කියලා ගත්තත් කමක් නැහැ. කුල පුත්‍රයෙකුට හෝ කුල දුහිතෘ උපය ආදායම් උපයන කෙනෙකුට. භෝගා හොಂತಿ. තමන් ළඟ භවභෝග සම්පatti වෙනවා. හැබැයි තිවෙනේ වේ ස්වභාවය මෙහෙමයි. බාහා බලපරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලබ්බා. උත්තාන විරිය ආදි ගතා. මෙන්න මේ පද ටිකට අදාළව හම්බ වෙන්න ඕන. සකීය ශාරීරික ශක්තියෙන් හෝ බුද්ධි ශක්තියෙන් හෝ මුල්‍යම ශක්තියෙන්. බාහ බල පරිත්‍යා කියන කාරණෙන් ඒ කාලේ කතා කරන්න ඇත්තේ වෙහෙස මහන්සි වෙලා හරි අම්බ කරන එක කියන එක. මොලේ වෙහෙස වීමත් අද ගත්තට කමක් නැහැ නේද? සේදාවක් කිත්තා කියන එක කියන්නේ දාඩිය හෙලා කියන එක. ඒ කියන්නේ මහන්සි වී කියන එක. නමුත් එතන තියෙනවා ධම්මිකා ධම්මලද්දා. දැහැමින් ලද දෙයක් තමයි මේ තියෙන්න ඕන. එතකොට එතෙන්දී අපිට පිළිගන්න වෙනවා බුද්ධ ධර්මයේට සම්ප්‍රදායයි පවතිනා වූ නීති රීති වලට පහර ගහන්න නැති, හොරෙන් කරන්නේ නැති, වංචනික නොවන ක්‍රමයකින් මේ මූල්‍ය සම්පත් ඉපදිලා තියෙන්න ඕන. භවභෝග සම්පත්, මුදල් හදල් හෝ යාන වාහන හෝ ගෙවල් දොරවල් හෝ අනිකුත් ජංගමාංග සමවත්කම්. එතකොට ඒ පුද්ගලයාට මේවා තියෙනකොට ඒ උපයුම් මාර්ග පිළිබඳව කිසියම් ආකාරයක චකිතයක් නැත්තම්, හොරෙන් ඉපුයා කියන සැකයක් නැත්නම්, හොරු ගණී කියන සැකයකුත් නැත්නම්, ආදායම් දෙපාර්තමේන්තුවට අල්ලගනී කියනකෝ සැකයකුත් නැත්නම්, අනේ සැකය තියෙනවා නම් සැකෙන් ඉන්න වෙලාවනේ තියෙන්නේ. අපි කියමු යම්කිසි පුද්ගලයෙක් කෝටි සංඛ්‍යාත වත්කමක් උපයාගෙන තිනවා, සුරාව සූදු දුරාචාරය, හොරකම මේ ආදී ව්‍යාජ ක්‍රම වගේ. ඔහු කොයි වෙලාවෙ අහුවෙයිද, කොයි වෙලාවෙ සැක කරයිද, කොයි වෙලාවෙ අත්අඩංගුවට ගනීද කියලා දුකෙන් ඉන්නව ඇරුණාම සැපතෙන් ඉන්න බෑනේ යාට. එනිසා බුදු සමය කෙනෙකුගේ ජීවන ප්‍රතිපදාවේදී සුරාව සූදු දුරාචාරයේ නැමැති මේ මිත්‍යා ආගම ධනෝපායන මාර්ගයක් වශයෙන් යොදා ගන්න කියලා වදාරන්නේ. පාරේ තැපැල් කරුවෙක් ගියත් පොලිසියෙන් එනවා කියලා සැකයි. තමන් දිහා කවුරු හරි බලබලා ගියත් ඔත්තු කරුවෙක් කියලා සැකයි. මොකද තමන්ගේ හදවත කරලා තිබෙන්නේ රටට, ජාතියට, ආගමට, කාට හරි දරපරපුරට වංචාවක්, විනාශයක්. එහෙම උපයලා සතුට වෙන්න බෑ. ධම්මිකා ධම්මලබ්බා. එතකොට එහෙමනම් පිළිගත් සම්ප්‍රදායන්ට අනුව සාධාරණ ලාභයක් ලැබෙයි. සාධාරණ වැටුපක් වශයෙන්. ওই තැනින් වෙනදාමින්, රජයේ සේවයෙන්, වෙදකමින්, එහෙමත් නැත්නම් තවත් වර්තමානයේ නම් විවිධ තාක්ෂණික වෙමළම් ඔස්සේ තිබෙන රැකියා ගොඩක් තියෙනවා දරුවන්ට. ඒ ප්‍රතිපාදනය නැත්නම් ඒ ලබා ගන්නා වූ දේ පරිහරණය, පරිභෝජනය ලබන අයගේ ශරීර සෞඛ්‍යයට හානි වෙන්න බෑ. ආධ්‍යාත්මික සෞඛ්‍යයට හේවත් මානසික විකෘති වෙන්නත් බෑ. ධනය හානි වෙන්නත් බෑ. එතකොට අනිත් හානියක් නේ. ඔවුන්ගේ දේපල සූරා කන එකක් නොවෙන්න ඕන. ඔවුන් මහමගට වස්සන හිඟන්නන් බවට පත්වන එකක් නොවෙන්න ඕන. සූදුවට ගියයි හිඟන්නන් බවට පත් වෙලා මහමගට. සොරාවට ගියයි සල්ලි විනාශලා ඉඩම් විත්. එතකොට ඒ ක්‍රමෝපායන් මේ සුඛේ විඳින්න උපයන මාර්ග වශයෙන් පිළිගන්න බෑ. අන්න එහෙමයි බුදු පියාණන් වහන්සේ මිනිස්සෙකුට මේ සැප විඳින්න ඕන නම් Tamanට මේ දේවල් තියෙනවායි කියලා සතුට වෙන්න පුළුවන් විදිහේ උපයාගත්තු දේවල් තියෙන්න ඕන. එතකොට මා මෙතනදී මතක් කරන්න කැමතියි මේ කියන ධර්මතාවයන්ට අනුකූලව මේ ලෝකේ ඉන්න ඕනෑ කෙනෙක් උපදවා ගත්තොත් ඒකට බෞද්ධම වෙන්න ඕන නෑ. මේ අත්ති තියනවා කියන සතුට විඳින්න පුළුවන්. මේක ලෝකෝත්තර සෝයක් නෙමෙයි ලෞකික සෝයක්. චපතක්. ඊළඟට ධනෙට මොකද කරන්න කියලා තියෙන්නේ? අන්න මේ බෞද්ධ ප්‍රතිපදාවේ හැඩගැස්මක් ලබා ගත්තේ නැති යම් කෙනෙක් මේ ධන ඕපායන මාර්ගය ආයෝජනයේ මේ ධනය යලිත් වැඩි පැත්තට යොදන්න පුළුවන්. වැඩි ලාභ සඳහා
නැත්නම් වැඩි කීර්තිය සඳහා එහෙමත් නැත්නම් තවත් වැරදි දෙයක් උත්පාදනයකට සමාජයට බෙදා හැරීම සඳහා මොනවද මේ වත්කම් වලින් කරන්න කියලා තියෙන්නේ? අන්න ඒක තමයි භෝග කියන එකේ තේරුම මෙතන පරිභෝගය. මේ ධනය පරිභෝගය පරිභෝජනයත් ගත්තට කමක් නැහැ. ආහාරට ගන්න එක. තමන් සතු සම්පත් මොකද කරන්න කියලා තියෙන්නේ? තේරෙන සරල සිංහලෙන් කියනවා නම් මේවා ගෙනත් තියලා තියෙන්නේ ගොඩ ගහගෙන ඉන්න නෙවෙයි. සැමියෙක් නම් බිරිඳ වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන්. බිරිඳ නම් සැමියා වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන්. පුතෙක් නම් මව්පියන් වෙනුවෙන්. මතක තබා ගන්න. සහෝදරයෙක් නම් සහෝදර සහෝදරයන් වෙනුවෙන්. ඥාතියෙක් නම් ඥාතීන් වෙනුවෙන්. ගමේ කෙනෙක් නම් ගම වෙනුවෙන්. නැත්නම් ආගමිකයෙක් නම් සසුන වෙනුවෙන් පරලෝ යහපත පිණිස. ඔය සදිසා සංග්‍රහය පෙන්වන්නා වූ සදිසාය නිර්භය වීම කියලා පෙන්වන්නේ මේ කියන යුතුයකම් ටික මනවින් ඉටු කරනවා නම් ඒ කාගෙන්වත් ඔබට හිරිහැරයක් කරදරයක් බාධාවක් පැහැර ගැනීමක් නැත්නම් ඝාතනයක් සිදු වෙන්නේ නැහැ. ඒ යුතුයකම් ඉටු නොකර ඉන්න කිව්වොත් එතකොට ඥාතීන් හිත මිත්‍රාදීන් ආදී මේ අය අමනාප වෙනවා. අමනාප වෙලා අඩුපාඩුවක් තුනොත් උත්තුත් දෙයි නැත්නම් මොනවා හරි විනාශේ ප්‍රාර්ථනා කරයි. එනිසා මේ ධනයක් උපයාසපයා ගත්තාම ඒක පරිභෝජනයේට නැත්නම් පරිභෝගයට සීමා තියෙනවා. තමන්ගේ යහපතට යොදා ගන්න ගමන් මේකට තියෙනවා තව ලස්සන වචන කිහිපයක්. අත්තනෝ සුකේනි සුකේති පීනේති සුකම් පරිහරති. තමන් සතුටු වෙනවා පිනා යනවා සුවසේ පරිහරණය කරනවා. පළවෙනි කාරණේ. තමන්ගෙන් පටන් ගන්න. ඒ තමන් උපාය මාර්ග වශයෙන් යොදා ගන්නා වූ ක්‍රම වලින් තමන්ට සතුටක් ලැබෙනවා. මොකද මේ පරෝපකාර පරාර්ථකාමී ක්‍රියාවලට යොදවන බැවින්. සම්මා සුඛම් පරිහරත නිකන් වේ යහපත් ආකාරයෙන් සතුටි. එතනින් එහාට උදව් උපකාර ලබන්නා වූ බිරිඳ දරුවන් ඥාතිත මිත්‍රාදීන් සහෝදර සහෝදරයන් මේ හැමදෙනාටමත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. පාසලට යන්න මුදල් නැත්නම් අයදුම් පත්‍රයක් ලබා දුන්නොත් ප්‍රවේශ පත්‍රයක්. ඇතුල් වෙන්න ගාස්තු නැත්නම් ගාස්තු ලබා දුන්නොත්. ඇඳුම් නැත්නම් ඇඳුම් ලබා දුන්නොත්. ඈත පාසලකට නම් පාසලට මාරුවක් ලබා දුන්නොත්. නවාතැන් ගාස්තුව ගෙවුවා. ඉගෙන ගැනීමට පෞද්ගලික උදව් අවශ්‍ය නම් ඒකට මුදලක් ගෙවුවා. කවුද මේවා පව් කියන්නේ? කවුද මේවා වැරදි කියන්නේ? බුදු සමයේ තමාගේ දරුවා වගේම කාගෙත් දරුවෝ කියන සංකල්පයත් සමාජයට හඳුන්වා දීලා තියෙනවා. අපි වැඩිහිටියෝ නම් අපි මම හැරුණාම ඔබ මව්පියන් නම් අපි හැරුණාම දරුවෝ අනිත් ඔක්කොම. දරුවන්ගේ යහපත පිණිස මෙහෙවන මානසිකත්වයක් වැඩිහිටියන් තුළ තියෙන්න ඕන. ඒක තමන්ගේ මානසිකත්වයක්. දරුවෙක් තමන්ගේ අතටපත් වුණාම ලැබුණාම නැත්නම් පාලනය කරන්න හම්බ වුණාම ඒ දරුවගෙන් හෝ දැරියගෙන් අහිතක් දැරියට අහිතක් අවඩක් කරන්න ගත්තොත් ওই මානසිකත්වේ නැහැ. හැම විටම අපට පුරුදු වෙන්න ඕන දරුවෙක් නම් ආරක්ෂාව. පිරිමි හෝ ගැහැණු දරුවෙක් නම් පළමු ආරක්ෂාව. අන්න ඒ විදිහට අපේ චින්තනය මානව හිතවාදී වෙනකොට තමයි මේ සුඛ විඳින්න පුළුවන්. කෛරාටිකවාදී වුණොත් සුඛ විඳින්න බෑ. එතකොට එහෙමනම් අපිට ඒ වගේ පුද්ගලයෙකුට ගිහිව පැවිදිව මේ යහපත සඳහා යොදනකොට ඒ හැමෝම අපි ඊට පස්සේ කියනවා පුණ්‍යක්‍රියාව වෙනවෙන්න කියලා. අපි මේ වචනේ පුණ්‍යක්‍රියා කියලා යෙදුවේ නැහැ. නමුත් ඒක යෙදෙන්නේ ඊට පස්සේ යහපත සඳහා. එතකොට මේ මුදල් කීයක්වත් නාස්තිකාරයට යොදලා නැහැ. නාස්ති කටයුත්තකට නැත්නම් ගම රට පිළිහෙන විනාශකාරී ව්‍යාපාරයකට යොදලා නැහැ. එහෙනම් දුකක් ඉන්නේ නැහැනේ. බයක් වෙන්නේ නැහැ. එතකොට මේ බඳු පුද්ගලයෙකුට පරිභෝගයේ තියෙන නිවැරදි බව නිසා සතුටක් තියෙනවා. තව එකක් තියෙනවා අනන කියලා. මේකත් හොඳ වචනයක්. මේක ඉතින් ගැඹුරු අරුතක් තියෙනවා. මම ඉස්සරහට දවසකයි ඒක කියලා දෙන්නේ. සාමාන්‍යයෙන් ටිකක් ඕනනම් අදත් කියලා දෙන්න පුළුවන්. දැන් වෙනත් සූත්‍රවල පෙන්නනවා දලිද්දයන් දුක්ඛං ලෝකේ ඉනදානන්ති උච්චති දලිද්දේ ඉන ආදාය බුඤ්ජමානේ විහඤ්ඤති. මේ යම්කිසි පුද්ගලයෙකුට මේ සමාජයේ ජීවත් වෙනකොට දරිද්‍රතාවය හෙවත් නැති බැරිකම.
දුකක් කියලා කියනවා. ඒ වගේම ණය ගැනීමත් දුකක් කියලා කියනවා. නමුත් දරිද්‍රතාවයෙන් යුක්ත පුද්ගලයා ණය ගන්නේ ව්‍යාපාර පරිපාලනයට ආයෝජනයට නෙමෙයි. නිෂ්පාදනයට යොදලා ලාභ ලබලා ණය ගන්නට නෙමෙයි. කන්න. බුඤ්ජමානය. ණයට අරන් කෑවොත් පොලිය ගෙවන්න වෙනවා, ණය ගෙවන්න වෙනවා, ආදායමක් නැති වුනහම තව ටිකක් පහළට වැටෙනවා. එතකොට මේ දිලින්දා පරිභෝජනය සඳහා ණය අරගෙන කෑවොත් වෙනසී යනවා කියලායි මේ කියන්නේ. ණය ගන්න එපා කියන්නේ ණය ලබා ගන්න පෙන්නලා තියෙනවා. දැන් මට මතක හැටියට අනේ පිටිස්තුමාගේ චරිත කතාවෙත් තියෙනවා පොලියට මුදල් දුන් බව, සහායව නොගෙව් බව. මුදලක් අරගෙන ඒකට අදාළ ප්‍රමාණවත් පොලියක් ගෙවමින් කටයුතු කරන්නට එදත් තිබිලා තිනවා, අදත් පිළිගත් සම්ප්‍රදාය තියෙනවා. අපේ සම්ප්‍රදාය ආරම්භ බැලුවොත් එහෙනම් මගේ සම්ප්‍රදාය මගේ මව්පියන් නැත්තම් මගේ ආත්තිසියා බැංකුව වලට ගිහින් උකස් කරලා බඩු උකස් කරලා ණය අරන් නෙමෙයි ගෙවල් හදලා තියෙන්නේ. කුඹුරු වැඩ කරලා පොල් අස්සනු නලලා එකතු කරලා සල්ලි එකතු කරලා ගයක් හදනවා. ඔවුන්ට 50ක් විතර ගිහින් ඒක හදන්න ගියාම. දැන් වර්තමානයේ ඊට වඩා වෙනස් සම්ප්‍රදායක් තියෙනවා. තමන්ගේ රැකියාව ස්ථාවර නම් ඒක ආදායම් සහතිකයක් විදිහට පෙන්නලා බැංකුව වලින් ණය අරගෙන හදන්න පුළුවන්. අවුරුදු 20 25 30 හොඳ ගයක් හදාන සෝසේ ඉන්න පුළුවන්. නමුත් ණය ගෙවන්න ඕන. ණය කියන එකේ ප්‍රතිපත්තියම ගෙවිය යුතුයි. අනිවාර්යයෙන්. ඒක තමයි බෞද්ධකම කියන එක. ණය ගත්තනම් අදාළ පොලියත් එක්ක වෙලාවට කලාවට ගෙවන්න වෙනවා. ගෙවන්නේ නැත්නම් ඔහු බෞද්ධ නෙමෙයි, හොරකම් කරනවා, බොරු කියනවා, දෙකම කඩනවා. ශික්ෂාපද. වර්තමානයේ පෞද්ගලික මට්ටමේ ස්වේච්ඡා සමිති කරගෙන යන අයට තියෙන බාධාව තමයි මේ නරක බෞද්ධයෝ වෙලා අපේ සමාජයේ. බොරුවට අස්සම් කරලා අරගෙන ගෙවන්නේ නැතුව ඉන්නවා. නැත්නම් වෙන බොරුවක් කියනවා. එහෙම නැත්නම් වටිනාකමක් නැති ඉඩමක් වද්දර නැත්නම් උකසර දෙනවා. මිල කරන්න ගියාම වටිනාකමක් නැහැ, ගල් ගොඩක් රවට්ටලා. මේවා කරන්න පුළුවන් ද ඇත්ත බෞද්ධයින්ට? ඇත්ත කියන්න ඕනේ, ඇත්ත කරන්න ඕනේ. එහෙනම් පුරුදු වෙන්න ඕන සමිතියක නැත්නම් සමිතියක් කියලා කියන්නේ පෞද්ගලිකව ගත කළ ඔබේම මූල්‍ය ධනයක් ගමේ නම් ඒකට අවශ්‍ය පොලිය සමිතිය ගෙවන්න ඕනේ. ඒක ඔබ ගන්නවා නම් මුදලට අරගෙන ඔබ ආයෝජනය කරලා ලාභයක් සමග ගෙවන්න ඕනේ. මොකද අර අයටත් පොලිය ගෙවන්න වෙනවා. ඒක සමිතිය කඩා වැටෙන්නේ නැහැ. නමුත් ඔබ කල්පනා කරනවා නම් ඒ පොලි නොගෙවා ඉන්න අරගෙන මග අරින්න, එහෙනම් ඔබ හොරෙක්. අදින්නා දානා වේරමණී කීවට වැඩක් වෙන්නේ නැහැ. මුසාවාදා වේරමණී කියවට වැඩක් වෙන්නේ නැහැ. අද සමාජයේ මුදල් ගනුදෙනු පිළිබඳව අපහසුවකටපත් වෙන්න වෙලා තිබෙන්නේ මෙන්න මේ පන්සිල් කිව්වට අර හොරකම කරන බෞද්ධයෝ. මම ඒ කියන්නේ නරක බෞද්ධයෝ කියලා. නරක බෞද්ධයෝ කියලා හරි අමාරුයි ගනුදෙනු කරන්න. ඉතින් ඔබගේ සමිතිවල සමාජිකත්වයට හොඳ බෞද්ධ වෙනවා නම් සැකයක් නැහැ. කොටින්ම මේ ණය ගනුදෙනු සම්බන්ධයෙන් ගත් කල උසාවියන්ට ඕන නැහැ. සමාජිකාවන් පන්සල අමනාප වෙන්න ඕන වැඩ නෙමෙයි මේවා. අර යුතුයකමක් වශයෙන් සලකා ගෙවන්න ඕන ණය ගත්තොත්. මෙතන පෙන්වන්නේ අනන කියන්නේ ණය නැති බව කියන එක. මේක ගැඹුරු අර්ථයක් තියෙන සූත්‍රයක්. මේ අනන කියන වචනේ. අපි දැන් ඔය කතා කරේ ලෞකිකයට නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ණය ගත්තොත් බැඳිලානේ තියෙන්නේ. ඒ නිසා ගෙවන්න ඕන. ඒ නිසා ඒක ප්‍රතිපත්තියක් වශයෙන් කල්පනා කරන්න ඕන. පොලි ඉල්ලන අය නැත්නම් ඒ ගිවිසුමට බැඳුන අය අපි ගාවට ඇවිදින් කරදර කරන්න ඉල්ලන්නේ ඒ ගිවිසුම් ප්‍රකාරව කරන්න නැතුවම. දැන් ඊට පස්සේ මේකේ තව වචන ගොඩාක් තියෙනවා පෙන්නලා. මේ තව එහාට විස්තර කරනකොට මේ පය දෙක ගත්තේ නැතුව වෙනම ගත්තොත් එහෙම ඔවුන් පිටුපස අපවාදය, නීතිය, චෝදනා මේ සියල්ල ලුහු බඳිනවා කියලා. දන්නවනේ. සාමාන්‍යයෙන් කෙනෙක් ණය අරගෙන ගෙවන්න නැතුව ඉන්නවනම් ඉතින් ණයකාරයා, පොලිකාරයා, අසල්වාසීන් තේරම වපරැසින් තමයි බලන්නේ. කනක් කියලා නිදා ගන්නත් විදිහක් නැහැ. එතකොට ණය ගැනීම දුකක් වෙලානේ. ණය නැත්නම් මේ කවුරුත් එන්නේ නැහනේ. එහෙනම් ණය නොවි ඉන්න පුළුවන් නම් හොඳයි. වෙනවා නම් ඒක සාධාරණව ගෙවන්න බලන්න ගන්න. හැබැයි මෙතනින් එහාට මේ පදේ තියෙන්නේ තවත් දෙයක්. දැන් කියන්නේ පව් කරනවා කියලා. විපාක ගෙවන්න වෙන්නේ නැද්ද? පින් රැස් කරනවා කියලා විපාක ගෙවන්න වෙන්නේ නැද්ද? ධාන කුසල් රැස් කරනවා. අනාගත විපාක විඳින්න වෙන්නේ නැද්ද?
මේ සංසාරයේ අනාගත පැවැත්ම සිදු වෙන්නේ පව් රැස් කිරීම, පින් රැස් කිරීම, ධාන කුසල රැස් කිරීම. ඒක තුළ තමයි අපිට මේ කයක් පරලෝකේ නැති වුණාට සත්‍යකුගේ පරලෝක පැවැත්මක් තියෙන්නේ. මේ තුනට අපි නම් කරලා තියනවා නේද? පවට අපුඤ්ඤාවි සංකාරය, පිනට පුඤ්ඤාවි සංකාරය, ධානයට ආනිජ්ජාවි සංකාරය කියලා. තථාගතයන් වහන්සේ සංඛාරා පරමා දුකා කියලා දේශනා කරලා තිනවා. මේ හැම එකක්ම දුක දුකක් දෙනවායි කියලා නේද එකෙන් පෙන්නන්නේ. මේ තුන තමයි සබ්බේ සංඛාරා. දැන් මේ අපට සසරට ණය වෙන්න වෙලා නේද තියෙන්නේ? මේ සසර නැවත දෙවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, අපාය අනාය මොකද වෙලා තියෙන්නේ? සසරට ණය වෙලා. එහෙනම් ඒකත් ණයක්. සසරට ණය නොවී ඉන්න පුළුවන් හැටි තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් උගන්වන්නේ ගැඹුරු අර්ථයෙන්. මේක වෙනම සූත්‍රයක පවතිනවා. ඒකේ නම අනන නෙමෙයි ඉන සූත්‍රය. ඉන සූත්‍රයෙන් අපි තවත් දවසක ඒක හොඳට විස්තර කරගනිමු. දැන් මෙන්න මේ කාරණා තුන මම ඔබට කියනවා. බණ ගැඹුරට තේරෙන්න ඕන නෑ. හරි වැරදි පින්පව් ආචාර ධර්ම නීති පිළිගන්න ඕනෑම ස්ත්‍රියකට පුරුෂයෙකුට ඕනෑම ආගමිකයෙකුට මේ ලෝකේ මේ අත්ති කියන සුඛේ විඳින්න පුළුවන්. තියනවායි කියන සතුට. නමක් තියෙනවා Tamanට බයක් නෑ. ඒ හින්දා අනාගතයට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. අපනේකුණත් බයක් නෑ. මොනවා හරි අභියෝගයක් ආවත් බයක් නෑ. දරුවෙකුට ප්‍රශ්නයක් ආවත් බයක් නෑ. මුදල් තියෙනවා. ඒ පරිභව කරන ආකාරයේ පවතිනා වූ යහපත් බව නිසා චෝදනා කාගෙන්වත් එල්ල වෙන්නේ නැහැ. යහපත පිණිස ඒ නිසා පරිභෝග සුඛයක් විඳින්න පුළුවන්. ණය නැතුව ජීවත් වෙනවා නම් එතන අර අන් අයගේ ණයකරුවෙක් වශයෙන් ඔබට තියෙන චෝදනා සහ බලපෑම් තේරෙනවා නම් ඒක නොකර ඉන්න පුළුවන්. එතකොට මේ තුනට කැඹුරු දහමක් ඕන නැහැ. වෙන ශික්ෂාපද මොනවද දැනගන්න ඕන නැහැ. මේකේ ලස්සන වචනයක් තියෙනවා. මෙන්න මේක අහගන්න. මේ පළවෙනි එකෙත් ඉද ගහපති කුලපුත්තෝ ගෘහපතිය කුලපුත්‍රයෙක් හෝ කුලදුවක් අභෝග සුඛේත් ඉද ගහපති කුලපුත්තෝ අත්නෝ සුඛේති පීනේති ස්වීනේති සම්මාසුකම් පරිහරති. ඉද ගහපති කුලපුත්තෝ තුන්වෙනි එකෙත් නච්ච කින්ති කස්සචි දහරේති කියලා මේක වචනේ පෙන්නනවා. කිසිදු ණයක් සමාජයට නැත්තම්. හැබැයි කුලපුත්තෝ ඒක කුල පුත්‍රයින්ට හෝ කුල දුහිතරින්ට හේවත් පෘථග්ජනයට මේ සැප තුන විඳින්න පුළුවන්. කතමංච ගහපති අනාජ්‍ය සුඛං කියලා බුදුරජාණන් වහන්සේ මේකට අලුත් වචනයක් දාලා තියෙන්නේ වැරදිලා නන් නෙවෙයි. අන්න ඒක තමයි මේ සූත්‍රය තුල තියෙන සංගවා තියෙන රහස. ඔය පෘථග්ජන කුල පුත්‍රයෙකුට හෝ කාටවත් මේ අත්තිභෝග අන නැරුණාම අනාජ්‍ය සුඛේ විඳින්න වරන් නැහැ. බුදු සමයේ පෙන්නන ඒ කුල පුත්‍රයාගේ නම ඇතුලේ තියෙනවා තව වචනයක්. ඒ වචනට අයිති පුද්ගලයෙක් වෙන්න වෙනවා. ඉද ගහපති අරිය ශාවකෝ. අර ඉද ගහපති කුල පුත්‍රෝ කියලා තුන් පිටක පෙන්නනවා. ඊළඟ එකේදී ඉද ගහපති අරිය ශාවකෝ. අරිය ශාවකයාට තමයි අනවජ්‍ය කාය කම්මේන ආයන්න වචී කම්මේන අනවජ්‍ය මනෝ කම්මේන මේන සමන්නාගතෝ හෝති වෙන්න පුළුවන්. දැන් කුල පුත්‍රයා කවුද ආර්ය ශ්‍රාවකයා කවුද කියන වෙනස මේ සූත්‍රයේ තියෙනවානේ. ඒකයි මම කිව්වා අර ඕනෑම කුල පුත්‍රයෙකුට බෞද්ධ වුණත් නොවුණත් මේ කියන අත්තිභෝග ආනනසක මේ ලෝකේ ඕනෑ රටක ඉඳන් විඳින්න පුළුවන්. හැබැයි බුදුදහමේ සඳහන් පරිදි ඔහු ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැත්නම් ඔහුට අනවජ්‍ය සුඛේ විඳින්න බෑ. දැන් බලන්න අනවජ්‍ය සුඛේ 16න් 15යි අත්තිභෝග ආනනසක 16න් 1යි. අපි පුංචි සපතක් නේද මේ ජීවිත කාලෙම හොයන්නේ. 16න් 1 තමයි අපට 16න් 15ක් තරම් විශාල වෙලා තියෙන්නේ. අර කලං නග්ගන්ති සෝලසින් කියන කෙනා 16න් 1ක් තරම්වත් නොවටි. අනවජ්‍ය සුඛයෙන් 16න් 1ක් තරම්වත් වටින්නේ නැහැ. අත්තිභෝග අනන කියන සුඛ තුනම එකතු කෙරුවා. එහෙනම් අපි හොයන්න ඕනේ අනවජ්‍ය සුඛය කියන එක තේරුම. ඇයි ඉද ගහපති කුල පුත්තෝ ඉද ගහපති අරිය ශ්‍රාවකෝ කියලා පෙන්නලා තියෙන්නේ. කුල පුත්‍රයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. අන්න ඒක අපි දැන් හොයන්න වෙනවා. ඔබ හැමෝම මෙතන වාඩි වෙලා ඉන්න කුල පුත්‍රයින් කුල දුහිතෘ. ඔබගේ කෙස්වැටිය පීරණ ආකාරය වෙනස් කිරීමෙන් හෝ ඇඳුම් පැළඳුම් ආකාරය වෙනස් කිරීමෙන් හෝ ආර්ය ශ්‍රාවක වෙන්න බෑ.
එහෙනම් මේ වෙන් කිරීම විසන්දිය මෙහෙම නැත්නම් මේ දෙකට වෙන් වෙන තැන හරස් කරපු මම පුද්ගලයෙක් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන. කොහොමද ආර්ය ශ්‍රාවක කියන්නේ? ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ආදී කොට ඇති මේ අයට නමක්. ඒ අයට සවන් දෙන කියන අර්ථය තමයි ආර්ය ශ්‍රාවකෝ කියන්නේ. තව වචනයක් නම් තියෙනවා. අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ ආවිනීතෝ. අන්න පෘථග්ජනයාගේ හොවා කරත් අතිභෝග අනවසක වින්දට මේ පුද්ගලයා ආර්යයන් වහන්සේලා දකින්ට යන්නේ නැති කෙනෙක්. ආර්යත්වය දකින්නේ නැහැ වහන්සේලා. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. අකෝවිදෝ. ආර්ය ධර්මයේ හික්මීමක් නැහැ. අර කුල පුත්‍රයාට ආර්ය ධර්මයේ දැකීමක් ආර්ය ධර්මයේ හික්මීමක් ඒ මොකක්වත් නැතුව තමයි මේ අතිභෝග අනවසක විඳින්නේ. ඉද ගහපති ආර්ය ශාවකෝ නැත්තම් සුතවා ආර්ය ශාවකෝ. ඔහු ආර්යයන් වහන්සේලා ආර්ය ධර්මයේ දකින්න කැමති කෙනෙකු. ආර්ය ධර්මයට දක්ෂයිලු. ආර්ය ධර්මයේ හික්මනවලු. කොහොමද මේ ආර්ය ධර්මය කියන්නේ? සතුන් මරන්න නැතුව ඉන්න එකද, හොරකම් කරන්න නැතුව ඉන්න එකද, මත්පැන් පානය කරන්න නැතුව ඉන්න එකද, බොරු කරන්න නැතුව ඉන්න එකද? ඒවත් කිසියම් සංවර ප්‍රතිපදා. මේ සංවර ප්‍රතිපදාවල නියුක්ත වෙන්න බෞද්ධයෙක් නොවිත් පුළුවන්. මෙහෙම හිතන්න. බුදු සමයේ ආభాසයේ බුදුන් වහන්සේ ගැන පාලි ගැන දැනුමක් නොලැති රටක් තියෙනවා මේ ලෝකේ කොහෙද? පාලිත් නැහැ, ශික්ෂාපද පහක් නැහැ ඒ රටේ. ඔහුට පවතින රාජ්‍ය පාලන නීතියට අනුව පිළිගත් සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙනවා. සතුන් මරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ යුනිවෘත්ති වශයෙන් යොදන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කෙසල් කපන එක නෙවෙයි, රාජ්‍ය දේපල පවා බින්දුවක් දාලා හොරෙන් ගෙදර ගෙනියන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ පිළිගත් සම්ප්‍රදායට කාමයේ ආචාරය වුණාම මිත්‍යාචාරය දෙන්නේ නැහැ. කාමයේ ආචාරශීලී බවක් තියෙනවනේ ගිහි සමාජයේට. ඒ ආචාරශීලී බව තහනම් නැහැනේ. මිත්‍යාචාරය වැරදි. බොරු කරන්නේ නැහැ. මත්පැන් පානය කරන්නේ නැහැ. ශික්ෂාපද පහ කවදාවත් කියලාත් නැහැ. දැන් අපේ රටේ ශික්ෂාපද කඩමින් මේ පස්පව් කරන්නාද සිල්වත් ශික්ෂාපද පහ කියන්නේ නැතුව ශික්ෂාපද පහේ විනෙන් නැතේ විරතියේ යෙදිලා ඉන්න පුද්ගලයාද සිල්වත්. මම දකිනවා අර ශික්ෂාපද පහ කිව්වේ නැති වුණාට ඒක කරන්නේ නැත්නම් එයාගේ ළඟ තමයි විරතිය තියෙන්නේ වෙන්නේ. අන්න ඒ වගේ මේ කියන කාරණා කටයුතු සඳහා ගැඹුරු ධර්ම අවබෝධයක් අවශ්‍ය නැහැ. සමාජ සම්මත පිළිගැනීමකට අනුව මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ එහෙමනම් බුදුන් වහන්සේ වදාළ පරිදි කයේ වචනේ සිතේ සාවජ්‍ය බවක් තියෙනවා. මේ පෘථග්ජන පුද්ගලයාගේ පවට නැඹුරුණත්, පිනට නැඹුරුණත්, ධානයට නැඹුරුණත් කිසියම් ආකාරයක කය වචනේ ස්වාපසිතෙහි සාවජ්‍යවත් වැරදි බවක් තියෙනවා. අනවජ්‍ය කරගන්න බෑ. ඔබ කැමති නම් කුල පුත්‍රයෙක් වෙන්න මම මේ හැටි කියලා දෙන්නම්. ඔතනම ඉඳගෙන අහගෙන ඉන්න ඇරුණාම 아무තෙන් ඇඳුම් මාරුවක් ඕනෙත් නැහැ, පොඩ්ඩක් තේරෙන්නයි ඕන. අරියාණං දස්සාවි අරියස්ස ධම්මේ කෝවිදෝ අරියස්ස ධම්මේ සුවිනීතෝ. ආර්ය කියන පුද්ගලයන් දැකලා ඒ ධර්මයට දක්ෂ වෙලා එහි හික්මෙන්නෝ. කුමක්ද මේ තථාගතයන් වහන්සේ මේ සමාජය උදෙසා දේශනා කළා වූ ආර්ය ධර්මය කියන්නේ? ආර්ය කියන්නේ උසස් කියන අර්ථය. එනම් මේ සම්මුතින් ඉක්මවා යන ගැඹුරු දර්ශනයක් බුදු සමය තුළ තිබෙනවා. සාමාන්‍යයෙන් ආචාර්ය උපාධිය සහිත විදේශ රටවල අධ්‍යාපනය ලැබූ උගතුන් බුද්ධිමතුන් සහිත 40 50 60 ගණන් වල තියෙන පාර්ලිමේන්තුව වචනින් එහාට විවාද යන්නේ නැහැ. මහත්තර විදිහට විවාද කරගන්නවා. වචනින් විවාද. නමුත් කෙමෙන් ඒ උගතුන් බුද්ධිමතුන් නැති වෙනකොට ව්‍යාපාරිකයන් බවට අතටපත් වෙනකොට නුගතුන් බවට පත් වෙනකොට
අර වදනෙන් කරන විවාදය නෙවෙයි නේද තියෙන්නේ. කඩුපුළු හරස් කරගන්න, මිරිස් කුඩු හරස් කරගන්න පහත් ගණේ විවාදයක් වෙලා තියෙනවා නේද? අර උගතුන්ගේ සිට නූගතුන් බවට පත් වීමේදී වෙනස් වෙන හැටි. මේ බුදුදහමට මේ සිද්ධිය වෙලානේ තියෙන්නේ. බලන්න මම මෙහෙම කියන්නේ. පොදු සමාගමක් පවතිනවා. එතකොට නීති රීති යටතේ හරියට වෙලාවට කලාවට සියලු දේවල් කරනවා, ලාභ වේදා හරිනවා, නිෂ්පාදනයේ වේදා හරිනවා සියල්ල තියෙනවා. මේක පෞද්ගලිකකරණය කරනවා. එක එක පුද්ගලයාගේ යටතේ කොටස් පවරනවා. එයාට ඕන හැටියට. අර පොදු එකඟතාවය නැතුව යනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේක කැබලි වී යනවා. ලාභය අඩු වෙනවා. නැත්නම් හොරා කෑම වැඩි වෙනවා. තම තමන්ට කැමති පරිදි නීති මාර්ගස්ථාන ගන්නවා. එතකොට ඒකේ අර තිබුණ පෙර පෞරුෂත්වය නැතුව යනවානේ. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්න පුළුවන්. ඔබේ ගම් ප්‍රදේශයේ තුලත් ඔය නුවර පාර දිහා ගියොත් එහෙම නැත්නම් මේ කියනම දේවල් තියෙන්න පුළුවන්. 40 සැරවීට පෙර තිබුණා මේවා රබර් සහ තේ සහ සුද්දාගේ වතු. ඒ ආදායමම අරගෙන පාරවල් වලට වෙනම පරිසරය සකස් කරන්න, පාරවල් සකස් කරලා උත්තරියා කරන් නිතරම ඉන්නවා. නමුත් පවරගත්තන් පස්සේ අර බාහිර අලුත් වැඩියා කිරීම මොකක්වත් නැහැ නඩත්තු. දැන් නිකම් පාරවල් කැඩලා යනවා. අර නීතියට රීතියට පාලනය කරන්නාගේ සිට නීති රීති නොතකන්නා තැනකට ගියාම අවුල් වෙනවා. මේ බුදු සමයේ ආර්යයන් යටතේ තිබුණේ පාලනය වෙලා. සරියුත් මුගලන් පරම්පරාවේ යත ධර්මයේ තේරුම් ගත්ත සෝවාන් සකෘදාගාමී අනාගාමී ආර්ය පරපුරක් තමයි මේක අරන් ආවේ. තථාගතයන් වහන්සේ වදාරනවා කල්යාමේදී මේ ආර්ය ධර්ම යටපත් වීම අනුපුබ්බේන පෘථග්ජන කරණං හෝති කියලා. අර පොදු එක සමාගමක් යටතේ තිබුණ දේවල් පෞද්ගලිකකරණය කිරීම තුළ බෙදී හැදී ගොස් වෙනස ගියා වගේ මේක පෘථග්ජනයන්ගේ යටතටපත් වෙනවා. පෘථග්ජන පාලනයටපත් වෙනවා. අර ආර්යකරණය ඊට පස්සේ පෘථග්ජනකරණය. ඔය වර්තමාන බුදු සමයේ අවුරුදු 600ක් 800ක් තිස්සේ මොකද වෙලා තියෙන්නේ? පෘථග්ජනකරණය වෙලා. ඒකේ පාලකයෝ ආර්යයන් නෙවෙයි. මෙන්න මේ පෘථග්ජනකරණය යටතේදී අපට අර බුදුන් වහන්සේ බලාපොරොත්තු වන ආර්ය ශ්‍රාවක භාවයේ උපද්දවන්න බෑ. මොකද ඒක පාලනය කරන අයවත් ඒ தත්ත්වය දන්නේ නැහැ. අපට ආයෙත් පුළුවන් නම් මේ පෘථග්ජනකරණයෙන් සමාජයේ මුදවා ආර්යකරණයකට ගන්න. ඒකට බුදුදහමේ සඳහන් මේ දහම් පදේ විවරණය කරගන්නේ කොහොමද? මේ ආර්ය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද? ඒකට පුංචි අධ්‍යයනයක් ලබන්න ඕන. ඒ අධ්‍යයනයේ මෙන්න මේ කාරණා ඔබට වැටහෙන්න ඕන. මෞකසින් දී වෙනවා. ජීවිතාසා නිමී යනවා. උපත් එකයි මරණ එකයි. මගේ වචනෙන් එහෙමයි කියන්නේ ඒකට. එතකොට පුද්ගලයෙකුගේ උපසා මරණය ජීවිත කාලයේම එක්කෙනෙක් ජීවත් වෙනවා. මේ තමයි පෘථග්ජන පුද්ගලයාට පේන හැටි. එතකොට මේ පුද්ගලයා තමයි මම කියන්නේ. කය. අවුරුදු 1 සිට 0 සිට 60 දක්වා ජීවත් වුණාම එයා තමයි මම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සක්කාය දිට්ඨියවත් ඔය මම කියන්නේ ඔය කයට නෙමෙයි. ඕක පෘථග්ජනකරණය වූ අර්ථය. එතකොට මොකද කරන්න වෙන්නේ? එතකොට අපට කයට අවුරුද්දේ ඉඳලා දෙකේ ඉඳලා අපි දිගින් දිගට ගත වෙන්න අවුරුදු 80කට අපිට බෙදන්න වෙනවා. අවුරුද්දේ කෑලි 80කට. එහෙම නැත්නම් මාසේ කෑලි 960කට බෙදන්න වෙනවා. අපි එදිරත් කියලා තියෙන මාසෙයි දවසයිනේ. එහෙම ගියාම අපේ ජීවිතේ මොහොතයි ජීවත් වෙන්නේ. ඊට අපට යන්න බෑ, හෙටට යන්නත් බෑ. දැන් විතරයි අපේ ජීවිතේ තියෙන්නේ. මෙතෙන් අවුරුදු 80ක් 60ක් කොහොමද? මොහොතයිනේ තියෙන්නේ. මේ මොහොතේ අපි ළඟ සිදු වෙන්නේ කුමක්ද? ඒක අපිට පේන අර්ථයට වඩා තථාගතයන් වහන්සේ ගැඹුරු අර්ථයකින් පෙන්වා වදාරනවා. බලන්න මම මේ කියන කතාව ඇත්ත නේද කියලා. ඔබ අවමගුල්ලුස් වලට ගොහින් තිබෙනවා. මල සිරුර සතපා තිබෙනවා පෙට්ටියක්.
නෑදෑකම කියලා කතා කළාට කතා කරන්නේ hina වෙන්නේ, බැනුම් බාරගන්නේ, බනින්න එන්නේ, මොකුත් කරන්නේ නැහැ නිහඬයි. උත්තරේ ලේසි මැරිලා. එහෙම කියලා හරියන්නේ නැහැ මමත් එක්කලා. මැරිලා කියන්නේ කයෙන් සිත අයින් වෙලා. දැන් ඒ කයට සිත නැහැ. මොකුත් කරන්න බැරි ඒකයි. අන්න අපි ඉගෙන ගන්නවා අපිට මේ අර පෙරහැරවල මම දැකලා තියෙනවා මගේ ළමා කාලේ ඔබත් දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔය විකට ස්වරූපයකින් ඇඳුමක් අඳගෙන යනවා මහ බබා කියලා ජෝඩුවක් සකස් කරලා. අඩි 7ක් 8ක් 10ක් 12ක් උසයි. දල දෙකක් එහෙම දාලා. විශාල ශරීරයක්. යන්න බෑ. පිදුරු වලින් හරි ගස්සලා රෙදි කඩම වල හරි ගස්සලා තියෙන්නේ. ඇතුලේ මිනිස්සෙක් ඉන්නකන යනවා. එතකොට තමයි මෙයා එහා මෙහාට යවෙන්නේ. බබා එතකොට යන ගමනක් නෑ. ඇතුලේ ඉන්න මිනිස්සයා තමයි මේ සේරම කරන්නේ. එයා හැරෙන පැත්තට අරයා හැරෙනවා. පොඩි ළමයි බලන් ඉන්න උස මිනිහෙක් කොහෙද ඉන්නේ කියලා මේ. යෝබේක්ටම කතාවක් ලියමින් ලිව්වා පෙරහැර දැකලා මහ බබාට මුණු දෙකයි කියලා. ඔය මහ බබා තමයි ඔය. ඒ මහ බබාගේ කයට කරන්න පුළුවන් දෙයක් නෑ. ඇතුළත මිනිස්සයා කටයුතු කරනවා වගේ මේ අපේ ශරීරයේ කය කොටස මහ බබා. ක්‍රියාත්මක කරන්නා සිත. අන්න මනෝබුබ්බංගමා ධම්මා කියන එකේ තේරුම මේකේ වැඩකාරය බලකාරය කවුද සිත. හැබැයි සිත කියූ පමණින් සිත තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සිතේ හැටි ඉගෙන ගන්න වෙනවා. සිත මෞකසෙන් බිහිවූ තැන් පටන් මැරෙන කල්ම තියෙන්නේ නැහැ. අසුරු ගසන තනක් තරම්ම නොතබී වේගයෙන් නැසෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ ආදාරන්නේ උපමාපි න සුකරාලි. ඒකට උපමාවක්වත් දක්වන්න බෑ කියලා. ඒ තරම් වේගවත් කියලා. කය අපිට තියෙනවා අපේ සිත වේගයෙන් නැසෙන එක. මේ සිත උපදින්න ඊට පස්සේ අපි ළඟ ආගම් ભેදකින් තොරව තැන් පහක් තියෙනවා. හයක්. ඇස, කන, නාසය, දිව, කය, සිත. ద్వාර දොරවල් 6යි. මේ දොරවල් 6න් අරමුණු ගන්නවා කියන එකේ තේරුම සිත උපදිනවා. ගැඹුරු අර්ථයෙන් ගත් කල ඇහැ හෝ කන හෝ නාසය හෝ දිව අරමුණු රසය විඳින්නේ නැහැ ධර්මය. ඒවට සිත පිහිටලා තියෙනවා. සිතම තමයි මේ අරමුණු රසය විඳින්නේ. අන්න පස්දොරෙන් සිත පිනවීම පංචකාමය. පිනවන්නේ පස්දොර නෙමෙයි සිත. සිත ඇහෙන් උපදිනකොට චක්කු විඥානය කියනවා. සිත කනෙන් උපදිනකොට සෝත විඥානය කියනවා. සිත නාසයෙන් උපදිනකොට ගාන විඥානය කියනවා. සිත දිවෙන් උපදිනකොට ජීවහා විඥානය කියනවා. සිත කයෙන් උපදිනකොට කාය විඥානය කියනවා. බාහිර අරමුණු නැතුව උපදිනකොට මනෝ විඥානය කියනවා. බලන්න විඥානය කියන්නේ මේ මොහොතේ හටගන්න සිතේ කාරණා හඳුනා ගන්නා වූ හැඳිනීමට නම. හටගෙන හඳුනා දී නියාති. අන්න දැන් අපිට තේරෙනවා එහෙනම් අපි මේ ජීවත් වීමේදී හැම විටම කය උදව් කරගත්තා වුණාට පස්දොරෙන් ගන්නා වූ අරමුණක් තුළ තමයි අපේ ජීවිතේ තියෙන්නේ. ඇසේ නම් ඇසේ. ඇසෙන් කනට මාරු වෙනකොට ඇස අතැරලා කනට ආවා. කන මාරුව නාසයට ආනකොට ඇසයි නාසය දෙකම අතැරලා කනට ආවා. එහෙමයි මාරු වෙන්නේ. ඒ මොහොතේ අඩියෙන් අඩියට අපි පාමාරු කරන්න ආසේ මේ සිත මාරුවෙන් මාරුවට ගමන් කරනවා. සිත තුල අපි. දැන් මේ සිතෙහි මේ ක්‍රියාකාරීත්වය මීට වඩා තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබනවා ගැඹුරකින්. අන්න ඒක තමයි ආර්යයන් වහන්සේලා එලි කරන සත්‍ය, ආර්යයන් දැනගන්නා වූ සත්‍ය. අපි දැන් කතා කළා කය නෙමෙයි බලකරු සිත. ඊට පස්සේ සිත කියන එක තමයි චක්කුසෝත ගාන ජීවහා විඥාන කියන්නේ කියලා. ඊට පස්සේ ඇසෙන් හම් වෙන රූපයේ මුල්කට ගත්තා වූ මේ චක්කු විඥානයේ සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ ගැඹුරින් විවරණය කරනවා. ඇසට හම් වෙන්නා වූ රූපය රූපයයි. ඉදිරියෙන් තියෙන දේ උදව්වෙන් ඇසට හම් වෙන්නා වූ රූප සටහනක් හඳුනා ගන්නවා. මේ රූපය හතුරා මිතුරා වශයෙන් වෙන්කොට විඳ ගැනීම වේදනාවයි. හතුරා වශයෙන් හැඳිනීම හෝ රූපයක් වශයෙන් හැඳිනීම සංඥාවයි. හතුරානම් ගැටීම මිතුරානම් ඇලීම ඒ තුළ ඇති වෙනා වූ සංඛාරයයි. රූපයෙන් කරන දේ වේදනාවෙන් කරන දේ සංඥාවෙන් කරන දේ සංකාරයෙන් කරන දේ ඒ ආකාරයෙන්ම වාර්තා කිරීම විශේෂයෙන් දැන ගැනීමත් විඥානයයි. ඇසෙන් රූපයක් පෙනීම යන බුදුදහමට අනුවගත්තා රූප වේදනා සංඥා සංකාර පහක හටගෙන නැතිවීමයි. කනින් ශබ්දයක් ඇසීම යනෝ ආයත් ශබ්ද රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක හටගෙන නැතිවීමයි.
නාසයට ගන්ධයක් දැනීම අනු මොහතකින් රූප වේදනා ගන්ධ රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහක හටගෙන නැසීමයි. දැන් පස්දොරේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ස්කන්ධ පහෙන් පහට හටගෙන මිය යාම. දැන් මේ හයම එකපාර උපදින්නේ නැහැ. එකක් ඉපදී නැසෙනකොට අනික මාරු වෙනවා. අන්න අපි ඔක්කොම ගාවා ඊට පස්සේ අම්මා තාත්තා අක්කා නංගි අයියා ප්‍රමල්ලි රාජපුරුෂයා හොරා ආදි වශයෙන් කතා කළාට ඒ බාහිර පුද්ගලයා සම්බන්ධයෙන් මෙතනදී හැමෝගෙම ස්කන්ධ පංචකයක ඉපදීම මැරීම මුල් කොටගත් ජීවිතයක්. ජීවිතයේ ඒකකයේ ස්කන්ධ පංචකයයි. ඔන්න ඇහැට පේන්නේ නැති තේරුම් ගන්න ඕන දේවල්. ඒක හේතුක වාදයක් නෙවෙයි විවිධ හේතුන්ගේ ඵලයක්. ධර්මයේ මේ පෙරොද විග්‍රහ කරනු ලබනවා ඇස මුල් කොටගත් කන මුල් කොටගත් නාසය මුල් කොටගත් හේතු ගොඩක්. එකකින් විතරක් පැහැදිලි කරපුවම අනික් කයනුත් එහෙම හේතු තියෙනවා කියලා තේරුම් ගන්න. මොහතකින් මේ විදුලිය විඳ වැටි අඳුර වෙනවායි කියලා හිතන්න. මේ වටපිටේ තියෙන ගස් කොළන් මොකුත් වෙන්නේ නැහැ කරුවලක් විතරයි. ඒ ගස් නැති නිසා. නෑ ඒ ආලෝකය නැති නිසා. ආලෝකය ආව ගමන් සේරම පේනවා. එහෙනම් මේ ඉදිරියේ තියෙන දේවල් පේන්න දවල්ට පේන්නේ ආලෝකයේ තියෙන නිසා ආලෝකය හේතු වෙනවා. ලෝකෙ මෙතරම් දේවල් තියෙනවා ඇස් නැති පුද්ගලයෙකුට මේ ලෝකෙ මොකවත් තියෙනවද? නෑ. එයා දන්නේ නෑ. එහෙනම් එයා දන්නේ නැත්තේ ඇස් නැති නිසා යාට. අර එක හේතුවක් නැත්තම් මේක වෙන්නේ නෑ. ඒ නිසා මේ ඇසේ පෙනීම යනු ඉදිරියෙන් තියෙන රූපයකට වැටෙනා වූ ආලෝකයේ පරාවර්තනය වී ඇසේ කාචය තුලින් ඇතුළට ගමන් කරලා ඇස තුල ඇසේ ප්‍රසාදය තුල ඉස්සරහා රූපයට පුංචි සමාන පුංචි රූපයක් හදන්න ඕන. ඔකට කියනවා පටිබිම්බ. අරකට බිම්බය කියනකොට මේකට පටිබිම්බ කියනවා නැත්නම් මේකට කියනවා ගෝචර රූපය කියලා. මේ ඇස ඇතුලේ අරමුණු ගන්න පුළුවන් හැකියාවට ප්‍රසාදය කියනවා. එතකොට ප්‍රසාදය, ගෝචර රූපය, ආලෝකය, මානසිකාරය, චක්කු සම්පස්සය නිසා උපදින්නා වූ සැප දුක්, උපේක්ෂා, වේදනා, චක්කු විඥාන මේ හේතු. මේ හේතුඵල වශයෙන් අපි පෙන්වන්නේ ඇහැට රූපයක් පේනවා කියන එක. දැන් මේ ඉස්සරහින් තියෙන රූපේද මම, ඇහි පෙනීමද මම, චක්කු සම්පස්සේද මම, සැප වේදනාවද මම, දුක් වේදනාවද මම, උපේක්ෂා වේදනාවද මම? මම කවුද මේ කියන්නේ? අර සම්මතේ මම ඔබේ නමෙන් මතක් කළ පුද්ගලයා මව කුසින් සිවිවිසි ජීවිත අවසානයේ. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මේ පංචස්කන්ධයට එන දේ මමත්වෙන් අරගන්නවා කියලානේ. එතකොට එහෙමනම් මේ ලෝකේ මොන දේ කරන්න ගියත් අපි අන්තිමට කරන්නේ පංචස්කන්ධ පරිහරණයක්. ඔන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වීමට මේ අවබෝධය අවශ්‍යයි. එතකොට අපි නැසෙන්නේ ජීවිතේ කතාව නෙවෙයි. ස්කන්ධ පංචකයෙන් පංචකට උපදිනවා මැරෙනවා. ඒ ස්කන්ධ පංචකට එන දේ මොනවාද? රූපේ එන්න පුළුවන්, ශබ්දේ එන්න පුළුවන්, ගන්ධේ එන්න පුළුවන්, රසේ එන්න පුළුවන්, පොට්ටබ්බේ එන්න පුළුවන්, ධම්මේ එන්න පුළුවන්. ඊර්ෂ්‍යාව එන්න පුළුවන්, ක්‍රෝධේ එන්න පුළුවන්, වෛරය එන්න පුළුවන්, පවය එන්න පුළුවන්, පිනේ එන්න පුළුවන්, ධානය එන්න පුළුවන්. ඒ මොහොතේ එන දේ. ඒකටයි එය කියන්නේ. එය කියන්නේ බාහිර ද්‍රව්‍යයක් නෙමෙයි. ඒකට හිතෙන් පොරවල් පහෙන් එන්නා වූ හැඟීමක්. එය හඳුනා ගන්නට අපට රූප වේදනා සංඥා සංකාර පහක් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහළ වෙන්න ඕන. ඒකට කියනවා සක්කාය. ඒ රූප වේදනා සංඥා සංකාර පහක් මොහොතින් හිතේ පහළ වෙනවට සක්කාය කියනවා. ඒකට එන දේ අල්ලාගත්තොත් හතුරා මිතුරා හොඳ කෙනා නරක කෙනා වශයෙන් ඇලුනොත් ගැටුනොත් ඒකට කියනවා සක්කාය දිට්ඨි කියලා. ඔන්න බුදුදහමේ සක්කාය දිට්ඨිය තියෙන තැන. කෙස්ලොම් නියදත් බෙදලා බැලුවට මේකේ මම කියලා කෙනෙක් නැහැ කිව්වට ඒක කන විට අර බුද්ධ ධර්මයේ තියෙන එකක් කරනම ආර්ය සත්‍ය දින එකක් නෙවෙයි. පංචස්කන්ධයට යමක් එනවද? එන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය ආදී හැඟීම්. ඒවා කෙරෙහි ඇලුනොත් හෝ ගැටුනොත් ඒක මම වුණාම සක්කාය දිට්ඨි වෙනවා. සක්කාය දිට්ඨි වුණොත් මොකද වෙන්නේ? මේක අර ලහු පරිවර්තන් වෙන්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙනවා වෙනකොට හටගත්ත ගමන් නැසෙන කාලය තුල යලි හටගන්න හේතුවක් ඉතුරු වෙලා නැසෙනවා.
අන්න අපි පවේදිත් පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකය, විනේදිත් පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකය, ධානයේදිත් පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකය. ලෞකිකයේදී ස්කන්ධ පංචකයට එන දේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම පංච උපාදානස්කන්ධයයි. දැන් පව මම කොට ගත්තොත් පව පංච උපාදානස්කන්ධය. පින මම කොට ගත්තොත් පින පංච උපාදානස්කන්ධය. ධානය මම කොට ගත්තොත් ධානය පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේද? අන්නර අත්තිභෝග අනන සුඛ විඳින්නේ පෘථග්ජන පුද්ගලයා පංච උපාදානස්කන්ධය තුල. ඒ නිසා අර සුඛ වෙනව තිබුණාට පංච උපාදානස්කන්ධා දුක්ඛා වලින් වුන් මිදිලා නැහැ. අර සැප ටික ලෞකිකයි, අර දුක්ඛා වලින් මිදිලා නැහැ. ඊළඟට මේ උපාදානයේ සම්බන්ධයෙන් ලස්සන කතාවක් තියෙනවා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මදේශනා තියෙන සංයුත්ත නිකායේ කුතුල ශාලා කියන සූත්‍රය. මේවා අපේ බෞද්ධ පින්වතුන් අහලා අමතක නොකර මතක තියාගන්න ඕන දේවල්. දැන් මේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මෙහෙම පරලෝට යන ආත්මයක් තියෙනවා, විඥානයක් යනවා එහෙම කියලා හිතන් ඉන්නේ. එහෙම හිතන තාක්කල් ඕගොල්ලෝ බුද්ධ පුත්‍රයන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. ඒ කාලේ හිටියා කේවට්ට පුත්‍ර සාති කියලා හිමිනවා. එයා තමයි කිව්වේ අපි බුදුහාමුදුරුවෝ කියන මම දන්නවා මෙලොවින් පරලෝට යන්නේ විඥානයනේ කිව්වයි කිව්වම මම ඔබට එහෙම කිව්වද කියලා බුදුන් වහන්සේ ඔහුව නිග්‍රහයට ලක් කරනවා. අද හිතනවා නම් පරලෝ ගියාම මෙහෙන් ආත්මයක් හරි මොකක් හරි පරලෝට යනවායි කියලා අපේ බෞද්ධයෝ, ඒ බෞද්ධයෝ නෙවෙයි. ඒගොල්ලන්ට මම නමක් තියෙනවා. කේවට්ට පුත්‍ර සාතිගේ නිකායේ අය. ස්ත්‍රී පුරුෂ බිහිපැදි ભેදයක් නැහැ. ඔක්කොම කේවට්ට පුත්‍ර ඥාතිය. එහෙම හිතන්නේ අපිට අවබෝධය නැති නිසා. බලමු අපි යන්නේ මොනවද කියලා. මේව තමයි දැන් ඉතින් ධර්මදේශනා ගැඹුරු වෙනකොට මගෙන් ඔබට පැහැදිලි වෙන කාරණා. අර නිගණ්ඨනාත පුත්‍ර, අර සංජය බෙල්ලට්ටි පුත්‍ර, අර පකුත කච්චායන වැනි අය තමන්ගේ ගාව හිටපු ගෝලියෝ ගැන කතා කරලා ඕගොල්ලෝ ඒ උන්ට දන් දීලා පරලෝකීය හැටි ගැන කියනවා. ඔවුන් උත්පත්ති ලැබු තැන් මේ ශාස්ත්‍රවරු කියනවා කුතුහල ශාලාවේදී. වච්චගොත්ත බමුණ අහගෙන ඉන්නවා. ආගෙන බලවත් සැකයක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ ගැන. දායක මහත්තුරු පරලෝකීන් දිව්‍ය ලෝකේ ගිය හැටි ගැන සුගතිගාමන හැටි කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා දුක් කෙලවර කරගත්තා කියනවා. අරන උපන් තැන කියන්නේ නැහැ. මට මේක මහ විශාල සැකයක් කියලා කුතුහල ශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවේදී ඔබ වහන්සේත් මේ රට පිළිගත්ත ප්‍රභූවරු පිරිසක් සමග ඉන්න පිළිගත් කෙනෙක් මට මේක සැකයි. බුදුරජාණන් වහන්සේ ඔය වත්මන් සමාජයේ සමහර අයට කතා කරනවා වගේ සරවැර දැම්මේ නැහැ. ඔබ සැක කරන්න ඕන තමයි සැකකතලේ කියලා නියම උත්තරේ දෙනවා. වච්ච මම කෙනෙකුට උත්පත්ති පනවන්නේ උපාදාන තියෙනවා නම් විතරයි. උපාදාන නැති අයට උත්පත්ති පනවන්නේ නැහැ. දැන් ඔබ පින් පරලෝකයෙන් උපදිනවා නම් පව් නිසා පව් උපාදාන හින්දා නෙවෙයි උත්පත්තියක් තියෙන්නේ. ඔබ පින් නිසා දිව්‍ය ලෝකේ යනවා නම් පින් උපාදාන හින්දා නෙවෙයි උත්පත්තියක් තියෙන්නේ. ඔබට ධාන නිසා බබලෝ යනවා නම් ධාන උපාදාන නිසා නෙවෙයි උත්පත්තියක් තියෙන්නේ. සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ආදී දේවල් ගැන පරලෝ පනවන්න බැරි උපාදාන නිසා සතර ගමනක් නැති නිසා නේද? සත්‍යයක් සසර ගියාද උපාදාන නිසා අනාගත පැවැත්මක් සිදු වුණාද? බුදුදහම උපාදාන කරගෙන සසර ඇවිදින්නද සූදාහමක්ද? උපාදානෙන් මිදීමට පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නද සූදාහමක්ද? මේ බලන්න උපාදානේ බයං දිස්වා ජාති මරණ සංභවේ. මිනිස්සුන්ට උත්පත්ති සහ මරණය ගැන දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක දිස්වා. දැකලා ඉන්නව නැතුව බෑ. අනුපාදා විමුච්ඡන්ති. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ සංඛායේ ඉපදීම සහ මරණ නැවත මේ දුක් නැහැ. එහෙනම් අපිට මේ අසුතවත් පුතග්ජනයා අත්තිභෝග සුඛ අනන සුඛ වින්දට ඔහු උපාදාන සහිතයි. ඔහු පංච උපාදානස්කන්ධයේ දුකින් මිදිලා නැහැ. ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි උපාදානෙන් මිදීමේ පාර හම්බ වෙන්නේ. එයාට තමයි එහෙමනම් අනවජ්‍ය නැත්තම් නිවැරදි සුඛය විඳින්න පුළුවන් වෙන්නේ.
කොහොමද මේක සිද්ධ වෙන්නේ? මොකද්ද මේ උපාදානය කියන එකේ තේරුම එහෙමනම්? අන්න පින් සිද්ධ වෙනවා කියන එකේ තේරුම හිත හටගෙන නැසෙනකොට යලි විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. එතකොට පින් පුණ්‍ය කර්ම බීජ හිත ඇතුළට බැසගත්තා. අල්ලන්න බැරි වුණාට. පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුම පව් විපාක දෙන්න හේතුවක් හිත ඇතුළේ ඉතුරු වෙනවා. පව් සිද්ධ වෙනවා කියන එකේ තේරුමත් එතකොට පාප කර්ම බීජ හිතේ හටගත්තා. ධාන කුසල් සිද්ධ වෙනවා කියන එකේ තේරුමත් වමල උපදින්න හේතුවක් හිත ඇතුළට බැසගත්තා. එතකොට ඒකත් කර්ම බීජ. මේ කර්ම බීජ රැස්වන්නේ උපාදානය නිසා නේද? බුදුදහම උපාදානය මුල් කොටගෙන සතර ඇවිදින්නන්ට උපාදානයෙන් මිදීම සඳහා දෙසූ දහමක් නේද? ඔබ බණ අහලා ඉගෙන ගන්න ඕනේ ස්කන්ධ පංචකය තුළ උපාදානයෙන් මිදෙන හැටි නේද? උපාදානය වෙන හැටි දැනගන්න ඕනේ. මේ ලෝකේ ඉන්න ඕනෑම ආගමිකයෙකුට, ජාතියෙකුට, පුද්ගලයෙකුට ඔය පුංචි වැරද්ද සිද්ධ වෙන්න පුළුවන්. පුංචි වැරද්දක් ඒ වුණා ලොකු දුකක්. සිදු වෙන්නේ පුංචි වැරද්දක්. නමුත් සසරට ඇලෙනවා, සංයෝජන වෙනවා. දැන් ඔබට අර දාන සීල භාවනා පුණ්‍ය මාර්ගයේ ජාතක කතා, චරිත කතා, කවි බණ, විවෘති බණ වල උපාදානස්කන්ධය ගැන කියලා දෙන්න කෙනෙක් නැහැනේ. උපාදාන මිදීම ගැන කතා කරන්න කෙනෙක් නැහැනේ නේද? අන්න මොඩ් කරපු බණවල ඕවනේ. ඒවා ආපහු ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹමින් ලබන සතුට වගේ කම් සුවේ විඳීම සඳහා නිර්මාණය කරපුවා. බුදුදහම කාමයන්ගේ ඇත්තා වූ හිස් අසාරත්වයක් පෙන්වා සත්‍ය නැති බවක් පෙන්වා. ඒ නිසා ඒ විඳීමට අවශ්‍ය පාරක් පෙන්වපු එක. අරක පස්සේ පන්නලා හරියන්නේ නැහැ. මේකට ගැඹුරු අවබෝධයක් ඕනේ. මේ කුරුණෑගල නගරශාලාව ආශ්‍රිතව තවත් තැන් ආශ්‍රිතව දේශකින් මහන්සියලා භාවනා කරන අය බොහොමයි. කරන අය කරන අය. ඔබත් ඒ අතරට ගිහින් නැති. ඉගෙන ගන්නත් ඇති. මේ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරයට වේදනා සංඥා සංකාර නාම කියලා. පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි උපදව ආහාර හතරෙන් ගන්න ආහාර වශයෙන් ගන්න පඨවි ආපෝ තේජෝ ආයු හතර. ඒක නිසා වේදනා සංඥා සංකාර හතර කියලා මේ නාම රූප වශයෙන් මේක දෙකට කඩලා උගන්වලා ඇති. යමෙක් මේ බණ උගන්වනවා නම් මේ සමාජයට ඒ බුදුහාමුදුරවන්න කරන අපහාසයක්. ඒ ත්‍රිපිටකය හදාරන්නට අවශ්‍ය නෙත්ති ප්‍රකරණය හරි පිටකෝපදේශක හරි කියවලා නැතුවයි ඔය උගන්වන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා කියවන්න ඉස්සෙල්ලා කියවන්න ඕන පොතක් පුංචි පිටකෝපදේශ. ඒක සිංහලෙන්නේ පාලියෙන් දෙන්නේ පිටකෝපදේශ කියලා නම පිටකෝපදේශය. පිටක සම්බන්ධයෙන් ගන්න උපදේශ. ඔබ අතර මේ පිළිබඳ යම් කිසි දැනුමක් තියනවා ඉන්නවා නම් මම කියන මේ පොත ඉල්ලන්න ගිහින් නැත්නම් සල්ලි වලට ගිහින් පෙරලා බලන්න. මේ රූප කියන්නේ කෙස්ලොම් නියදද්ද වත පිටේ කඩන්න ගෙවල් දොරවල්ද නැත්නම් මේ පංචස්කන්ධේ රූප කියන්නේ මොනවද කියලා. අන්න ඒක පාදක් කොටගෙනයි මම වන කියන්නේ. එහෙනම් ඒක නෑ කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ ආය. අර තියෙන එකනේ. ඒක තියෙන හින්දා නෙමෙයි මම පිළිගන්නේ. ඒක ඇත්ත නිසා. අපි ඉතින් බලාගත්තාම. මේකේ මනවින් පැහැදිලි කරනවා රූප කියන්නේ මෙන්න මේවට. ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි. දැන් ප්‍රසාද කියන්නේ මොනවද? චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද. මේ ප්‍රසාද කියන්නේ පඨවි ආපෝ තේජෝද? නෑ. ආහාර අරන් සකස් වුනහම ආහාරයේ ජීවි බව තුළ ඇසේ හට ගන්නවා ශක්තියක් නැත්තම් ඔපයක්. ඒ ඔපය අර කණ්ණාඩිය වගේ අපි ඉස්සරහින් කණ්ණාඩිය හිටගත්තාම කණ්ණාඩියෙන් අපිව පේනවා. මේ බිත්තියක් ගාව හිටගත්තට පේන්නේ නැහැ නේ ඒක ප්‍රසාදේ නැති හින්දා. ඒ වගේ ඔපයක් තමයි මේ ප්‍රසාද රූපය කියන්නේ ඇහි තියෙන. ගෝචර රූපය කියලා උගන්වනවා ඇති මේ ඉස්සරහින් තියෙන රූපයක්. ඒක කොහොමද අටවිසි රූපයක් වෙන්නේ? ඒක එළියේ තියෙන එකක් නේ. අටවිසි රූපේ නම් ශරීරය තුල තියෙන්න එපයි. එච්චර කල්පනා වුණේ නැද්ද අපි ධර්මකාරීන්ට? ගෝචර රූපය කියන්නේ ඒ රූපේ උදව්වෙන් ආලෝකයේ උදව්වෙන් ඒ ආලෝකයේ ගමන් කරවම ඇස ඇතුලේ අර වගේම පුංචි රූපයක් හැදෙනවා ඇහැ ඇතුලේ අනිත් පැත්තට. අරකට කියනවා බිම්බ කියලා ඇතුලේ වැටෙනකට පටිබිම්බ කියලා. අර ඕනෑම දෙයක් අපි හඳුනා ගන්න ලබන්නේ මේ ඇහැ ඇතුලේ පහළ වෙන පුංචි රූපෙන්. සැකනම් කණ්ණාඩිය ඇතුලෙන් ගිහින් බලන්න ඔබේ රූපය ඔබට පේන්නේ නැද්ද කියලා. ඒකේ උදව්වෙන් තමයි ඔබ මූණ හඳුනාගන්නේ.
අතකලා වලට අහු වෙන්න දෙයක් නැහැනේ. ඒක බිම්බුවක් බිම්බයක් කරුණාම ද්‍රව්‍ය නෙමෙයි. ඒකේ කොහෙන්ද ද්‍රව්‍ය? ඒ නිසා ගෝචර රූපය කියන්නේ ද්‍රව්‍ය නෙමෙයි. එනම් ප්‍රසාද චක්කු ප්‍රසාදයට හම් වෙන ගෝචර රූපේ රූප නම් ඒ රූපේ තමයි අපි හතුරා මිතුරා වශයෙන් විඳින්නේ. එතකොට ඒ රූපේ චෛතසිකයක්. පඨවි ආපෝ තේජෝ නෙමෙයි. ඒ රූපේ තමයි නිමිත්ත. ඒක වේදනාවෙන් විද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නවා. පංචස්කන්ධේ පහම නාම නේද? ඔය මුලින්ම කියන්නේ නැත්තේ එකපාරට තේරෙන්නේ නැති නිසා. ටික ටික ගෙනියන්නේ ඒකනේ. මතක තබා ගන්න. දැන් පංචස්කන්ධේ රූප නාම වුණාම පංචස්කන්ධේ රූප කියන්නේ කෙසුලම් නියදත්තේ පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා උගන්වන අය කෙප්ප නෙමෙයිද ගහන්නේ මේ රටේ. බුදුහාමුදුරන්ට අපහාස නෙමෙයිද කරන්නේ. එනිසා අපි එයාට කියනවා කරුණා කරලා පිටකෝපදේශය කියලා බණ ඉගෙනගෙන සමාජයට බණ උගන්වන්න. ඒ ඇහැගෙන විතරයි මම කතා කරන්නේ. කන ගැනත් එහෙමයි. කන කියන්නේ මේකට නෙමෙයි ධර්මයේ. මේක ශබ්ද තරංග එකතු කරන උපකරණ විතරයි. මේක ඇතුළට ගියාම කනේ තියෙනවා කර්ණ සංකේ කියන කොටසේ ප්‍රසාදේ. අරමුණු ගන්න පුළුවන් ශබ්ද රූප දැනෙන හැකියාව. එතකොට අර එහා පැත්තේ ඉන්න එකක් නෙමෙයි ශබ්ද කියන්නේ. ඒ ශබ්දය නිකුත් වුණාම ආලෝක ශබ්ද තරංග එනවා වායු තරංග ඔස්සේ. ඉතින් අපේ කනේ පතිත වෙන තැන හට ගන්නා එක තමයි ශබ්ද රූපය. අරක නෙමෙයි. ඒකේ උදව්ව. අර ශබ්ද රූපය මොකක් වුණත් කමන්නේ අපේ කනේ පතිත වෙනකොට ඒක හතුරාගේ හඬ පරස වචනේ කෑරලාගේ හඬ කියලා අපි මේ රූපය හඳුනාගන්නවා. එතකොට ඒ ගෝචර රූපේ ශබ්ද සෝත ප්‍රසාදයට පට ව්‍යාපෝ තේජෝ නෙමෙයි. ශබ්ද රූපයට පට ව්‍යාපෝ තේජෝ නෙමෙයි. එහෙනම් වේදනා සංඥා සංකාර ගැන කවර කතාවද? මේකට මම අද හොඳ බණක් කිව්වා. තව සැරයක් කියන්න. මේ වෙච්ච දේ මේවා කාටවත් හිතවන්න අපහාස කරන්න කියන දේවල් නෙවෙයි හිතන්න මේවා කියන්නේ. මේ බුදුසසුන සංසාර සාගරයෙන් ඈතර වීම හඳගත්ත බෝට්ටුවක්. මේ ආර්ය බුද්ධිලේ තමයි මේක පැදගෙන ආවේ කාලයක්. මේ බෝට්ටුව මොකක් හරි ඔය මේකකින් පෙරළුණ අනිත් පැත්ත. ඔය ගම් වතුරේදී පෙරලෙන්නේ බෝට්ටුව අන්න ඒ වගේ. මේ සමාජ සංශෝධන නැමැති කුණාටුවක් තුළ මොකද වුනේ මේ ආර්යයන්ගේ බෝට්ටුව පෙරළුණ අනිත් පැත්තට. දැන් අර වැටිලා හිටපු සමහර අය මේකට ගොඩ වෙනවා අනිත් පැත්තට. දැන් පදින්න බෑ හැබැයි අනතුරක් නැහැනේ සාගරේ ඉන්න පුළුවන් පාවෙයි. දැන් ඒගොල්ලෝ කියනවා පෙරළුණ පිට හොඳයි. බෝට්ටුව පෙරළුණ පිට හොඳයි කියනවා කියලා ගමේ ගාගී පදයකුත් තියෙනවා. මේ ආර්ය බෝට්ටුව අනිත් පැත්තට පෙරලා අනාර්ය බවට පත් කළා. ඒකට ගොඩ වෙලා එකේ පාවෙන්න හදනවා යරුනහම අනිත් පැත්ත හරව ගන්න කල්පනාවක් නැහැ නේද අද? මේ අද ඉන්නේ පෙරෙච්ච බෝට්ටුව අනිත් පැත්තේ ඔක්කොම. පෘථග්ජන කියන ඕන කෙනෙක්. ඔවුන්ගේ රූප කියන්නේ ශරීර කියලා රූප කියන්නේ පටවියාවේ බොරු හදා සමාජය නොමග යවන්න පුළුවන්. වැඩේ නම් වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා ලබන්න ඕන අනවජ්‍ය සුඛය ලබන්න පාර නම් නැහැ. සැකනම් පෙරලලා බලන්න වෙනවා. එතකොට මේ වගේ ප්‍රසාද 6ට ගෝචර රූප 6යි. එතකොට ප්‍රසාද 6 ගෝචර 6 රූප කියනවා රහම කෙස්ලොම් නියලත් රූප කියලා පෙන්නන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඇසට හම් වෙන්න නිමිත්ත මුල් කොටගෙන තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. නිමිත්තයි රූප. රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත, සුබ නිමිත්ත, අසුබ නිමිත්ත. සැකනම් තව තැනකින් පෙන්නන්න. සත් ස්ථානයක දක්ෂතා කියන අර්ථයෙන් තියෙනවා සත්අට්ඨාන කුසල කියලා සූත්‍රයක්. මේකේ පෙන්නනවා අපිට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහළ වෙන කාරණා කීයක් තියෙනවද කියලා. ඇසෙන් සහ කනෙන් සහ නාසයෙන් සහ දිවෙන් සහ කයෙන් ගන්න අරමුණු වලදී වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙනවලු. ඒ 6 පහළ වෙන්නේ මොනවා මුල් කොටගෙනද? ඇසේ රූපේ, කනේ ශබ්දේ, නාසයේ ගන්ධේ, ශබ්ද රූපේ, රූප රූපේ, ගන්ධ රූපේ මුල් කොටගෙන. බලන්න ගැලපෙන හැටි. එහෙනම් මට හිතෙනවා තථාගතයන් වහන්සේ වදාළ අභිධර්මයේ පළවෙනි ධර්ම දේශනාවේ තියෙනවා දෙවෙනි ධර්ම දේශනාව අනත්ත ලක්ෂණ සූත්‍රයේ පංචස්කන්ධය අනාත්මයි. හැබැයි චේතචෛතසික 8 ස්වරූපව ගන්න අභිධර්මයේ තියෙන තුන්වෙනි සංගායනාවෙන් පස්සේ හටගත් අභිධර්මයේ පිටකේ.
ඕක නිවන් දකින්න ඕන නම් සරියුත් මොගලන් පරම්පරාවේ තාරි මහා සංඝ රත්නය සුනීත සෝපාක බුද්ධාමුදුරන්ගේ පස්සේ අවුරුදු 236ක් තියලා අභිධර්ම ඉගෙන ගන්න වෙනවා. ඒ කාලේ හිටපු කට්ටියට පන්ති ගිහිල්ලා ඩිවිෂන් ගන්නත් පුළුවන් පොඩි ආමුදුරන් ගෙවලා සුනීත සෝපාකට. අභිධර්මයේ දන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා. හැබැයි ඒක ඕනේ නැති නිසා තමයි මේ හැමෝටම පංචස්කන්ධයේ අනාත්මය තුල බුදුන් වහන්සේ වදාලා අභිධර්මයේ තියෙන නිසා තමයි ඕන් නිවන් පසක් කරගත්තේ. මේ අවුල් ලිහන්නේ එසේ මෙසේ මොලයක් තිබිලා කල්පනාවක් තිබිලා බෑ. මේ වැරදි පෙන්වන්නේ එසේ මෙසේ අවබෝධයක් තිබිලා බෑ. මේ රටේ කොච්චර ස්වාමින් වහන්සේලා ඇනුම් පදහන බැනුම් අහනවද විවේචනය වෙනවද? සමහරු තහනම් වෙනවා සමහර අය. ගුවන්විදුලිය තහනම් වෙනවා, ධර්ම දේශනා තහනම් වෙනවා. මම දන්නවා මේ කුරුණෑගලක් තිබුණා. ස්වාමින් වහන්සේලා එකතු වෙලා ඔය මේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වීඩියෝ පටගෙනත් කරපු සාකච්ඡාවක්. උන්වහන්සේලාගේ ධර්මයේ විග්‍රහ කිරීම වැරදි. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය දඬුවම් කරන්න ඕන කියලා. බලන්න මගේ නම එහෙම කොතනවත් තිබුණාද කියලා. නෑ. මම ඇර මතක තියාගන්න. මම මේවා කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවා හරියට ගලපලා. ඒවා නෑ කියන්න කාටවත් බෑ. එහෙනම් ඉතින් ධර්මයේ විකෘති කරාට විරුද්ධව මටයි උසාවිය යන්න වෙන්නේ. මතක තියාගන්න. මට විරුද්ධව යන්න හම්බ වෙන්නේ නෑ. ධර්මයේ විකෘති කරපාර විරුද්ධව මම උසාවිය යනවා එහෙම වුණා. මේ කාරණා පැහැදිලි වෙන්න ඕන. දැන් අපි මේ කතා කරන්නේ ආර්ය ශ්‍රාවකෙක් උනේ නැත්තම් බුදුදහමේ පෙන්වන ඊතුරු සැප ලබන්න බෑ 16 15 සැපත. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධේ ඉදීම මැරීම කියන මේ ඒකකයේ බව තේරෙන්න වෙනවා. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට අපි මැරෙනවා. පංචස්කන්ධය උපදින්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අරමුණක් කොටගෙන. ඒ උපදින මරණයකට ලහුපත් පරිවත්තන් කියලා කියනවා. ඉපදිලා මැරෙන්න ඉස්සෙල්ලා ඒක අල්ලගත්තාම අපි ලොකු වැරැද්දක් කරනවා. ඒකට කියනවා උපාදානය. උපාදානය වුණාම මැරෙන්න ඉස්සෙල්ලා හේතු ඉතුරු වෙනවා. ඒ නිසා භවගාමීත්වයක් ලබා දෙනවා. පවත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී. පෘථග්ජන භාවය තුළ පවත් උපාදානය, පිනත් උපාදානය, ධානයත් උපාදානය. යහපත් දේවල් කරන්න පුළුවන් ආර්ය පුද්ගලයන් උපාදානයෙන් තොරව. ඒ නිසායි හොඳ වැඩ නවත්තන්න ඕන නෑ කියලා කියන්නේ. පුංචි දරුවන්ට සතුන් මැරීම පාපයක් වෙන්න පුළුවන්. බොරු කීම පාපයක් වෙන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන් කරුණ පැහැදිලි කිරීමේදී සසර ගමනේ දුක් ගෙනත් දෙන ජාති ජරා මරණ ගෙනත් දෙන්නා වූ උපාදානයේ පාපයයි. උපාදානෙන් මිදීමට අවශ්‍ය මාර්ගය ගැනීම කුසලයයි පිනයි නෙවෙයි. එහෙමනම් තව ටිකක් අපි එහාට යමු මේ ආර්ය ශ්‍රාවක භාවය ලබා ගන්න හැටි හොයාගන්න. දැන් අනාර්ය ශ්‍රාවකයාත් පාවිච්චි කරන්නේ පංචස්කන්ධය. දන්නේ නැහැ. මේ ලෝකේ ඕනෑම පුද්ගලයෙක් පාවිච්චි කරන්නේ ඔය ඇහැට හම්බ වෙන රූපේ මුලකට වේදනා සංඥා සංකාර පහළ වෙන එක. ඔවුන් ඒක යොදා ගන්නවා කියමු පවට. එතකොට ඒකට කියනවා අපුඤ්ඤාභි සංකාරය. දැන් අபிසංකාර කියන එකේ තේරුම මෙතනින් හේතු ඉතුරු වෙනවා එලා නැසෙනවා කියන එක. දැන් අර සංකාරස්කන්ධය අපුඤ්ඤාභි වුණාම එනම් පව් සිද්ධ වෙනවා. හෙවත් පව් හේතු ඉතුරු වෙනවා. පව් උපාදානය වෙලා ඉතුරු වෙනවා. අපුඤ්ඤාභි සංකාරය. පව අල්ලගත්තාම පංචස්කන්ධේ පාවිච්චි කරනවා පිනට. පින උපාදානය වෙනවා. එතකොටත් පංච උපාදානස්කන්ධේ නැතෙන්නේ පින් හේතු ඉතුරු වෙලා. එතකොට කියනවා පින් සිද්ධ වෙනවා. එහෙනම් පිනෙන් පරලෝ යන්න වෙනවා. පංචස්කන්ධය ධානයට දා ගන්නවා. එතකොට ධානයේ උපාදානය. ධානයෙන් පරලෝ යනවා. ධානයේ උපාදානලා. එතකොට රූපී අරූපී බඹතල. මේ ස්කන්ධ පංචකයේ ඉක්මා උතුරු වෙන හේතුවක් නිසා මේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අවිජ්ජාභි සංකාර තුනට කියනවා අවිජ්ජා පත්‍ය සංකාරා. අවිද්‍යාව තුළ සත්වයා පංච උපාදානස්කන්ධය තුළ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, අනිජ්ජාභි සංකාර රැස් කරයි. බුදුහාමුදුරුවෝ දාරනවා සංඛාරා පරමා දුක. එහෙනම් පෘථග්ජනයා මොනවද රැස් කරන්නේ? මොනවා කරුවා? දුකට හේතු රැස් කරනවා. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. යම් දුකක් ඔබට හට ගන්නවා නම් මේ සංඛාර ප්‍රත්‍යයෙන්. ඔය පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, අනිජ්ජාභි සංඛාර ප්‍රත්‍යයෙන්. නැතෝ ඊට කඩන් හින්දා නෙවෙයි. සංඛාරංච නිරෝධේන නත්ති දුක්ඛ සම්භව. ඔබට මේ ස්කන්ධ පංචකය තුල සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් නිරෝධ කරන සංඛාර නිසා දුකක් හටගන්නේ නැහැ. ආර්ය ධර්මයේ සංඛාර රැස් කිරීම මුල් කොටගත් දහමක්ද? සංඛාර ශ්‍රේ කිරීම මුල් කොටගත් දහමක්ද?
ඔබයි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ අනාර්ය පුද්ගලයා සහ ආර්ය පුද්ගලයා අතර චින්තනය වෙනස කොහොමද? ඇයි මේ ඉතුරු වෙන්නේ? දැන් අර කය මෙතනින් මිදුනාට මේ චිත්තාභ්‍යන්තරයේ අවිද්‍යාව හේතු නිසා පරලෝ යනකොට පුද්ගලයෙක් නෙමෙයි, පව්වල විපාකයේ, පින්වල විපාකයේ, ධානවල විපාකයේ නේද සංසාරේ කියන්නේ. කෙනෙක් යනවා. නියත වශයෙන්ම දන්නවා ආදාහනේ භූම දානේදී කය පුච්චලා දානවා යන්නෙම නෑ කියන්නේ. සිත මොහොතකින් නැසෙනවා යන්න කාරණයක් නෑ. එහෙනම් මොනවද මේ? හේතුඵල වශයෙන් දකින්න. පුද්ගලයෙක් වශයෙන් පව් හේතු එකතු කළොත් පව්වල ඵලය, පින් හේතු එකතු කළොත් පින් හේතු ඵලය, ධාන එකතු කළොත් ධාන හේතු ඵලය. හේතුන්ගේ ඵලයක් අනාගතයේ ඇති වෙනවා. හොඳයි මේ හේතු එකක්වත් නැත්නම් පවෙන් පරලෝ යාමකුත් නැහැ, පිනෙන් පරලෝ යාමකුත් නැහැ, ධානෙන් පරලෝ යාමකුත් නැහැ. දැන් අර උපාදාන නැති අයට මොකද්ද බුදුහාමුදුරුවෝ පැනෙව්වේ? සරියුත් මොගලන් අයට පරලෝ ගිහින් ඉපදුනායි කිව්වද? දැන් සත්‍යයක් හිටපු හින්දා සසර ගමන නිමා වුණාද? සත්‍යයක් හිටියේ නැති නිසා කර්ම විපාකවල හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වුණාද? ඇත්ත සිද්ධියයි. බාහිර වශයෙන් ඔබට සතෙක් ඉන්නවා. නමුත් මේක ඇතුලේ ගත් කල ඒක හේතුඵල ධර්මයක් විතරයි. මේ උපාදානයේ හේතුඵල නිදහස් වෙනකොට සසර ඇවිදින්න කෙනෙක් නැහැ. එහෙමයි සසර ගමන නිමා කරන්න ඕන, නිවන් ලබන්න ඕන. මං ලෑස්ති වෙලා නිවන් ලබන්න පෙරම් පෙරුවට කොහේ ඉන්න මමද? මම හොයාගත්තේ නැති මිනිස්සුනේ ඔය කරන්නේ. ලොකුම බරුව මම නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන එකෙන් පෙන්නන්නේ මේ ජීවිතය තුළ තිබෙනා වූ ලොකුම බරුව මොකද්ද? මම මේ යන මුලාව. කුඩා කාලේ කල්පනා කරලා බලන්න ඉපදුනන් පස්සේ ඔබට නිවන් දකින්න, අපාය යන්න, දිව්‍ය ලෝක යන්න මොනවා හරි බලාපොරොත්තුවක් තිබුණාද කියලා? නෑ. ඒ කුඩා දරුවට හදාගත්ත ආත්ම කේන්ද්‍රීය සංකල්පයක් නෑ, මමත්වයක් නෑ. එහෙනම් දිව්‍ය ලෝකේ ඕනෙත් නෑ, අපාය ඕනෙත් නෑ, නිවන් ඕනෙත් නෑ, මොකක්වත් ඕනේ නෑ. පස්සේ මේවත් එක ඇලිලා ආත්ම කේන්ද්‍රීය සංකල්පය හැදෙනකොට මම මුල් වෙලා හිතන්න ගන්නවා. මේ ජීවිතේ විතරක් බෑ, තව එහාට දිව්‍ය ලෝක 6ෙම කාලයක් විඳින්න ඕන. තව සෑහෙන කාලයක් මම ඉඳලා මේ ඔක්කොම ටික පස්සේ නිවන් ලබන්න ඕන. දැන් අර මම නැමැති මුලාව නෙමෙයිද ඔබට මේ සතර ගමන ලෑස්ති වුනේ? මොනවා උපාදාන කරගත් උපාදානය තුළ තමයි සතර තියෙන්නේ. එහෙනම් එකක් දෙකක් කියලා දෙන්නම්. අනාගතයේ බුදුන් දකින්නට යන්න උපාදානය කරගත්ත පුද්ගලයාට සසර ඇවිදීම හේතු වෙන්නේ අර අනාගතයට ලැබූ උපාදානයයි. බුදුන් දකින්නට යන එක. අනාගතයේ දිව්‍ය ලෝකයන්ට එහෙම නැත්නම් තුසිත දිව්‍ය ලෝකෙ ගිහින් ඉඳලා අනාගත බුදුහාම වෙනකන් ඉන්න අදහසක් ඇති කරගත්තාම ඔහුට මේ සසර ඇවිද්දවන්නේ ඒ උපාදානය. මේ මිනිස්සු සසරෙන් මිදෙන්න පාරවල් නෙමෙයි හදාන්න තියෙන. සසර ඇවිදින්න පාරවල් ඔක්කොම හදාන්න තියෙනවා. අනාගතයට තියලා. අන්න මේ පෘථග්ජනයින්ගේ ලෝකේ අර බෝට්ටු අනිත් පැත්ත හැරුණාම මේ පැත්තේ තියෙන්නේ ඔහොම නෙමෙයිනේ. ඒකට වෙලා ඉන්න විතරයි පුළුවන්. ඒකේ සංසාරේ පාවෙන්න විතරයි පුළුවන්. අනිත් පැත්ත හරව ගන්න තුරු ඒක එතරම් මේ හබල් ගන්න බෑ. එනිසා බුදුදහමේ හරය විකෘති වීම ඔබ අතින් සිදුවන දෙයක් නෙවෙයි. බොහෝ කලකට පෙර කවුරු හරි අතින් සිදු වූ දෙයක්. ඒක පෘථග්ජනයේ කරණය වීමේ ප්‍රතිඵලයයි. කාටවත් දොස් කියන්න ඕන නැහැ. නමුත් පූජනීය මහා සංඝරත්නයේ පොත්පත් පරිස්සම් කරන, පාසම් පරිස්සම් කරන මේ ත්‍රිපිටකයේ ගෙනත් තියෙනවා. මේකේ තියෙනවා නිවන් මාර්ගය. අපි ආය අනිත් පැත්ත හරවන්න ඕන මේක. ඔබේ දරුවන්ගේ සමාජයේ යහපත සඳහා. මතක තබා ගන්න කිසිම සත්වයකට සසර ගමනේ නිමාවක් නැහැ. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් හැර වෙනත් පාරවල් මේ ලෝකේ නැහැ. ඒ ධර්මයේ අනු එක වචනයක දෙයක්. එක වචනයක් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක භාවිතා කරන්න ඉගෙන ගත්තාම වැරද්ද හැදෙනවා. දැන් අපි මෙතන වැරද්ද තව ටිකක් විග්‍රහ කරනවා. කොහොමද මේ මම හැදෙන්නේ? තථාගතයන් වහන්සේ වදාරනවා අර රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය මුල්කට ගත්තා වූ ස්කන්ධ පහ පහළ වුණාම ඒකට ආපු දේ ඇලීමෙන්, ගැටීමෙන් බාර ගන්නවා, ප්‍රතික්ෂේප කරනවා, ඇලෙනවා, ගැටෙනවා, මොනවා හරි දෙයක් කරනවා. ඒකට කියනවා අල්ලා ගැනීම. ඒකට කියනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. දැන් ඒ කියන්නේ ශරීරය නෙමෙයි. ලෝභයට, ද්වේෂයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට මේ මොහොතේ අරමුණට ආපු දෙයට. දැන් බුදුහාමුදුරුවෝ වදාරනවා යමෙක් මේක මගේ, මම මගේ ආත්ම කොට ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මම කොට ගැනීමෙන් මාරයාට බැඳේ.
ඔබ පව මම කොට ගත්තත් මායයට බැඳෙනවා, පින මම කොට ගත්තත් මායයට බැඳෙනවා, ධානය මම කොට ගත්තත් මායයට බැඳෙනවා. මායයට බැඳෙන්නේ උපාදානය. පින නෙමෙයි වැරදි, උපාදානයයි වැරදි. අපි මේ සමාජයට උගන්වන්න හදන්නේ තවත් යහපත් දේවල් කරන්න, නමුත් මට ලැබෙන්න ඕනේ කියන උපාදාන බලාපොරොත්තුෙන් තොරව, බදුසහන බලාපොරොත්තුෙන් තොරව, ප්‍රශංසා බලාපොරොත්තුෙන් තොරව මානව දහමක් විදිහට කරලා සතුට වෙන්න අහිංසකව, උපාදානයෙන් තොරව යහපත් දේවල් කරන්න. ඒක තේරුම් ගන්න වෙනවා. ඒක ආර්ය ශ්‍රාවකයෙක් වෙනතුරු බෑ. මොකද අනාර්ය ශ්‍රාවකයා හැඩ ගැහිලා තියෙන්නේම පසුගිය කාලේ කොහොමද? ඒක දරික්කලන් දානංච දහදහත් දරික්කලන් ලබ්බති. මේක හැල්පාලි ගාතාවක් කියන්න එපා, කාටවත් ඇහෙන්නේ නැහැ. එහෙම පාලි නැහැ. ඔය තරුණ කොල්ලෝ නැත්තම් තරුණ හාමුදුරුවරු උපහාසයට ලක් කරන්න ඕක හදන්නේ. එක තිරික්කලයක් දන් දුන්නාම 10000ක් හම්බ වෙනවා. එහෙනම් මං එකක් දෙන්න ඕනේ, මොකටද 1000ක් ලබන්න. දැන් අර දීලාද තියෙන්නේ වැඩියෙන්, ඊළඟට එකක් දාලාද තියෙන්නේ වැඩියෙන් ගන්න. ඒක විශ්වවිද්‍යාලේ පැත්තේ කතාවක් ඔය කිව්වම එහෙම නැත්නම් අපි හිතන් ඉන්නවා අපි මේ දුප්පත් වෙලා ඉන්නේ දැන් ලබන සැරේ ලබන්න නම් දන් දෙන්න ඕනේ. දැන් අර දන් දෙන්න වෙලා තියෙන්නේ අනිත් අය කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් මිනිස්සුගේ බඩගින්න ගැන බලලා නෙමෙයි. මෙහෙට ටිකක් දීලා ආහාරයෙන් හුඟක් ගන්න. අර 20 ස්විප් එකට ලක්ෂයක් පතනවා වගේ මේක බිස්නස් එකක් වෙලා නැද්ද? එතකොට චේතනාවේ දෙන්නේ 20යි. ඇදලා වරෙන්කෝ ලංකාවේ තියෙන සල්ලි මංගාවට. දැන් ආදරයේද, කරුණාවද, පරාර්ථකාමීත්වයේ තියෙන ආත්මාර්ථකාමීත්වයේද? මේ බුද්ධ ශාසනයට දන් දෙන්න ඕන මොකටද? බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් කටපාඩමින් පවත්වාගෙන ඇවිදින්. ඊට පස්සේ පොත්පත් පරිස්සම් කරමින් පන්සලක් හදාගෙන ඔබට තියෙන නිදහස නැතුව නීති වලින් හිර වෙලා සිවුරකුත් පොරවගෙන මේ දහම රැක්කට කොටවත් නෙවෙයි. ඉදිරියටත් රකින්න ඕන නිසා. ඉදිරියටත් මේ ත්‍රිපිටකය තුලින් ධර්මයේ මත කරගන්න ඕන කාලට මත කරගන්න මේක රකින්න ඕනේ. ඒ බුදු සසුන රැකීමට කැපවීම කරන සේවයෙන් උන්වහන්සේලාට මේ ප්‍රත්‍යපහසු සල්සා දීලා ආරක්ෂා කරන්න ඕනේ. ඔබ පෘථග්ජනයෙක් වශයෙන් නම් ඒකට පුණ්‍ය විපාක හම්බ වෙයි. නැත්නම් ඔබ මේ සසුන කෙරෙහි යුතුයකම් පිටු කරන කෙනෙක් වෙනවා ඒකයි. ඒ පැහැදිලි තැනට දන් දෙන්න කියන වචනේ තේරුම ඒකයි. අද නෙවෙයි තව ඉදිරියටත් 5000ක් නෙමෙයි 50 ලක්ෂයක් පුළුවන් නම් ඔබේ දූ පුතුන් මේ සසුන මේ ධර්ම විනය නැත්තම් මේ ධර්මය රකින්න කටයුතු කරන්න ඕන. ඒක නැසුනොත් ආයේ ඉදිරි බුදුවරයා ත්‍රිලක්ෂණය කියලා දෙන තුරු නම් කාටවත් බෑ. දැන් මේක ත්‍රිලක්ෂණය පැහැදිලි කරගන්න පුළුවන් නිසා අපේ බුදුන් මරන්න හදන්න එපා. අනාගත බුදුහාඳුරන්න අපේ අනාගතේ බාර දීලා. බුදුන් මරන්න ගියේ දේවදත්තයෝනේ. දේවදත්තනේ. ඔබත් මේ බුදුනුයි ධර්මයේ මරන්න ගියොත් පෘථග්ජන දේවදත්තෙක් බවට පත් වෙලා අපාය යනවා වෙන්නේ. මේ ශාසනය මේක කරන්න බෑ කියලා හරි මේ වැරදි ධර්මයෙන් කරන්න බෑ හරි කියලා. කිසිවෙක් දේවදත්තයෝ වෙන්න එපා මේ ශාසනයේදී. සසුන රකින්න ආය වෙනවා මිසක්. අන්න එහෙමයි අපි ධර්ම කරුණු පැහැදිලි කරන්න ඔබට මේවා තේරුම් ගන්න. දැන් ඉතිරි විනාඩි කිහිපෙදී අපි මොකද්ද හොයන්න ඕනේ? මේ ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා තියෙන ස්කන්ධ පංචකය තුල. එහෙම ගැනීමේදී හේතු ඉතුරු වෙන එක තමයි සිත ඉක්මවා යන. අපි කියනවා ඒකට ත්‍රස්තන්හා අනුසය කියනවා. තව එක එක වචන පාවිච්චි කරනවා මේකට. අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවා. අනාගත ඵල උපදවන්න හේතුවක් ඉතුරු වීම උපාදානයේ ප්‍රතිඵලයයි. ඒ අනාගත ඵල උපදින හේතු ඉතුරු නිසා තමයි සසර ගමනක් තියෙන්නේ. දැන් අනාගත ඵල හේතු ඉපදවීම කර්ම රැස්වීමයි. පුණ්‍ය කර්මා අනිජ්ජාපි කර්ම. පිනත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පවත් අවිද්‍යාපත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාපත්‍ය සංඛාරා, පුතග්ජනයට තුන අවිද්‍යාපත්‍ය සංඛාරා නම් අගට ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධාන්ති කියලා උගන්වලා තියෙනවද? සම්භවಂತಿ කියලා උගන්වලා තියෙනවද? මේකට කාටවත් දොස් කියලා හරියන්නේ නැහැ. පටලවා ගත්ත වරද්දාගත්ත බුද්ධාම ලියලා ගන්න වැරුණාම. මේ gederම අපායක් බවට පත් වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔබේ මේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් පිරී ගිය නිසා ඔබේ සිතේ මායя හැංගිලා ඉන්න නිසා. ඔබ නෙවෙයි මායя. ලෝභයේ, ද්වේෂයේ, මෝහය ඔබට ආවේශ වෙලා ඔබ මාර ආවේශ වෙලා. ඔබට දුක් ගෙනත් දෙන්නේ ඔබේ අතපය කන් නෙමෙයි මේ ලෝභ, ද්වේෂ, මෝහ නැත්තම් මායяගේ හමුදාව. ඔබේ නිවස තුළදී මේ ටික ධර්මයේ සරණින් මරා දාන්න ඕනේ. ඒකටයි බුදු සමය මාර පරාජය කියන්නේ.
ඒක උපාදානයෙන් මිදීම මුල් කොටගත් ධමයක්. ඒක උපාදානය තුල තියෙන්නේ. මේක කරපු කෙනෙක් මේ ලෝකේ නැහැ. අන්‍ය ආගම් කොච්චර තිබුණත් වුන් පුණ්‍යාවි සංකාරය අපුණ්‍යාවි සංකාරයෙන් පරලෝ යන ධමයට එහා දෙයක් දේශනා කරපු ආගම් මේ ලෝකේ නැහැ. අපි බෞද්ධ හින්දා නෙවෙයි ඒක කියන්නේ අපිට තේරෙන නිසා. ආර්ය සත්‍ය නැහැ සම්මුති සත්‍ය විතරයි ආගම් වල තියෙන්නේ. එහෙනම් බුදුරෙකුගේ වටිනාකම තේරෙන්නේ එතකොටයි. මේ තමන් තුල සිදුවෙනා උපාදානය අනාගතයේ සකසනවා අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට සියල්ල භවගාමි. භව නිරෝධගාමිත්වයට පත් වෙන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයෙකුට මේක තේරුම් ගත්තාම අනුගමනීය ප්‍රතිපදාවකින් විතරයි. තේරුම් ගත්තම අනුගමනීය ප්‍රතිපදාවකින් විතරයි. උපාදානයේ වන්නේ කෙසේද? උපාදානයේ නොවි අවසන් වන්නේ කෙසේද? මේ දෙක අතර පරතරයේ තේරුම් ගන්න වෙනවා. ඒ නිසා බුදු සමය සම්පූර්ණයෙන්ම ස්කන්ධ පංචකයක් තුල තියෙන කතාවක්. ස්කන්ධ පංචකයක් තුළට අපම අතීතයක් නැහැ අනාගතයක් නැහැ. දැන් ඔහුට අවශ්‍ය වෙන්නේ ස්කන්ධ පංචකය තුල සසරට බැඳෙන්නේ කොහේමද? බැඳෙන්නේ කොහොමද? බැඳීම වළක්ව ගන්න මම මොකද කරන්න ඕන කියන මේ කාරණේ. බාහිර වැඩ කටයුතු ඔක්කොම කරනවා යහපත් දේ. ඒ කටයුතු කරන ගමන්ම මේ සසරට බැඳීමේ මුලාව සිදු වෙන්නේ කොහොමද? බැලෙන්නේ කොහොමද? ජායිනෝ මාර බන්ධන මාර බන්ධනයෙන් මිදෙති. මාර බන්ධනයට අහු වෙන එක මාර බන්ධනෙන් මිදීම. අන්න රාත්‍තිභෝග අනනසුක විදින පුද්ගලයා මාර බන්ධනෙන් මිදලා නැහැ. ඒ ටික ලෞකික සුව. නමුත් ආර්ය ශ්‍රාවකයාට ඊට පස්සේ අනවජ්‍ය සුව කියන එකේ තේරුම ලෝකෝත්තර සුව. නිවැරදිනේ අනවජ්‍ය කියන්නේ. කාය වචී මනෝ කොහොමද කියලා අපි තව ටිකකින් පෙන්නන්නම්. ඒක තව ටිකක් මේක අරගන්න. දැන් මේ ඒතම් මම ඒතහමස්මින් ඒසෝමයත්තා පදේට අයිති දේවල් ශණයෙන් අපි කරන්නේ. ඒ නිසායි අපි සතර ගමනක් තියෙන්නේ. ඒකට තමයි කියන්නේ සංස්කාරයන්ගේ නিত্য සුඛාත්මය. සංස්කාරයන්ගේ නিত্য සුඛාත්මය බුදුන් දෙසූ දහම නෙමෙයි දේවදත්තගේ දහම, මායාවේ දහම. ඒක අපි පිළි අරගෙන තමයි මේ සතරේ අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පාරක් හදාගෙන තියෙන්නේ. ඔබේ දර්ශනය සංස්කාරයන්ගේ නিত্য සුඛාත්ම නිසා. හැබැයි සසරින් ගැලවෙන දර්ශනය සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය. ඒක ඔබ දන්නේ නැත්නම් ඔබට ධම්මාන්තරණං ගච්ඡාමි නෑ. ඔය බොරුවටයි ධම්මාන්තරණං ගච්ඡාමි කියන්නේ. ඒක දන්නේ නැත්නම් මේ සංස්කාරයන් අනිදුක්ඛානාත්මයෙන් ගැලීමෙන් සසර ගමනට හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. ඒ අනිත්‍ය නම් වූ ධර්මයේ සරණයි. එහෙම නැත්නම් ඔබ මොකද කරන්නේ? පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර නিত্য සුඛාත්ම වශයෙන් ගලමින් කර්ම රැස් කරනවා. ඔබට තියෙන්නේ ධම්මං ගච්ඡාමි නෙමෙයි අදම්මං සරණං ගච්ඡාමි. පෘථග්ජනයාට අදම්මං සරණං ගච්ඡාමි සසර ඇවිදීම සඳහා, ආර්ය පුද්ගලයාට ධම්මං සරණං ගච්ඡාමි සසර මිදීම සඳහා පංචස්කන්ධය තුල. මම කියන දේවල් තේරෙන්න ටිකක් තේරුම් ගන්න වෙන්නේ. බණ වචන හුඟක් තේරෙන්න වෙයි. නිකම්ම බලන් හිටියට එහෙම තේරෙන්නේ නැහැ. හුඟක් බණ අහලා තියෙන හුඟක් වචන තේරෙන්න ඕන. සමහර වචන තියෙනවා මමම හදපුවා මේවා කියා ගන්න. ඒක නතු බෑ ඒවා පැහැදිලි කරන්න. ආර්යකරණීය බුදුරජාණන් වහන්සේගේ පෘථග්ජනයින් අතරපත් වීම පෘථග්ජන කරණය අර ජනතා කරණය වගේ. ඊට පස්සේ නිවන් නැති බුද්ධ ආගම තියෙනවා. ඒක ආගමක් කරුණාම දර්ශනයක් වෙන්නේ නැහැ. ඒක පැවතුනාවයි රටේ. නෝ දර්ශනීය කෙනෙක් පෙන්වන්න දෙයක් නැති නිසා. නමුත් ඒක ඔස්සේ ආපුවා ඊට පස්සේ සසරෙන් ගොඩ වෙන පාර බුද්ධ ශ්‍රාවකින් හම්බෙලා ධර්ම ශ්‍රවණය කරලා තමන්ට තමන් සරණ කරගන්නා වූ ආකාරය තේරුම් ගන්න ඕනේ. මේ ස්කන්ධ පංචකයට එන දේ ඔබ අල්ලාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒකට කියනවා නේතං මම නේතෝ හමස්මින් නමසෝ අත්තා. උපාදානය කරගන්නේ නැහැ කියන එක. එහෙනම් මේක ස්කන්ධ පංචකයේ නැසෙනවා ඉදිරියට හේතුවක් නොතබා. ඉදිරියටක් හේතු තිබ්බේ නැත්නම් ආය හට ගන්නවද? පුනර්භවයක් තියනවද? නැවත නැවත ස්කන්ධ පංචකයේ ඉදිරියට හේතු නොතබා අවසන් කරන මේ පාරට භාවනාව කියනවා. විදර්ශනා වඩනවා කියනවා. අන්න එතකොට අර හේතු ඉතුරු නොවෙනවට කියනවා කර්මක්ෂය වෙනවා කියලා. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ අනිත්‍ය නැමැති ධර්මය. ස්කන්ධ පංචකයේ ඉක්මවා න්‍යාලි උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් වීම බුදුදහමේ අනිත්‍යයි. ස්කන්ධ පංච උපාදානස්කන්ධය යලි පාපේ හෝ ධානයේ හෝ දිව්‍ය ලෝකේ පැත්තට උපදින්න හේතුවක් ඉතුරු කර නැසීම නිට්ටයයි. නිට්ටයයි සුඛයි ආත්මයි.
සත්වයාට සතර දුක් ගෙනත් දෙන්නේ සංස්කාරයන්ගේ නිස්සකාත්මය නැමැති මිත්‍යා දෘෂ්ටිය බව අංගුත්තර නිකායේ විපල්ලාස සූත්‍රයේ ගාථා පහකින් මනාව පැහැදිලි කරලා තියෙනවා. වෙනම දවසක විස්තර කරගන්න. මම සේරමත් දැනගෙන තියාගෙනයි මේ කතා කරන්නේ. ඒ නිසා මෙන්න මේ දේ මතක තියාගන්න. ඇපලුයි, දොඩනුයි, අඹයි මේවා ඕනේ තරම් වෙළඳපොලේ ගන්න පුළුවන් හැමතැනම. නගරේ ගිහින් බලන්නකෝ අර පේමන්ට් කියන එකේ හැමතැනම ගන්න තියෙනවා. ලාභෙට. නමුත් ඩ්‍රැගන් ෆෘට්ස් ගන්න කිව්වොත් ලාභෙට ගන්න නැහැ. දුර්ලභ ගණේ තව තියෙනවා කිවි ෆෘට්ස් කියලා වර්ගයක්, පළතුරු වර්ගයක්, ඇඹුල් රසයි. ගන්න කිව්වොත් තියනවද වෙළඳපොලේ? නැහැ. අන්න ඒ වගේ සද්ධම්මෝ පරම දුර්ලභෝ. ඔය හැමතැනම මොන හරි කිව්වට ඔය හැම එකක්ම සද්ධර්මයේ වෙන්නේ නැහැ. හැමෝම ත්‍රිලක්ෂණය, චතුස්සත්‍ය, පටිච්චසමුප්පාදේ පාවිච්චි කරයි වචන විතරයි. මේවා ගැඹුරු තේරුම් කරලා දෙන්න බැයි නම් ස්කන්ධ පංචකය තුල වැඩක් වෙන්නේ නැහැ. ඔබ උංග දෙනෙක් රැවටෙන්නේ හැමෝම කියන්නේ එක බන කියලා ඔය වචන ටික කියනවාට. දැක්කද මේ සූත්‍රයේ වෙනස මම කොච්චර හොඳට පැහැදිලි කරාද කියලා. ඉද ගහපති ආර්ය ශාවකෝ මේ පෙන්වන්නේ ඒක. ආර්ය ශාවකයෙක් වෙන්න කුල පුත්‍රයෙක් වෙලා බෑ මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තේරුණ පුද්ගලයෙක් වෙන්න වෙනවා. දැන් එතනින් පස්සේ මේ පුද්ගලයා කය වචන සිත කියන කාරණා මම මගේ ආත්මයට යටත් කරන්නේ නැහැ. මමත් ඒ ක්‍රියාව තමයි ගහගන්න යන එක, බැන ගන්න යන එක, කපා ගන්න එක, කොටා යන එක. ඒ මම විසින් කරන දේවල්. ලෝභ දේශ මොහොන ක්‍රියාත්මක වෙන්නේ. බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුවයි කියලා කියන්නේ. ඒ අනවජ්‍ය නෙමේ සාවජ්‍ය කර්මනේ ඔක්කොම. මේවට යන්න බෑ ලෝභ දේශ මොහ අයින් කරන පුද්ගලයාට. අන්න එතකොට තමයි ලෝභ දේශ මොහ නැති ක්‍රියා කර්ම. අනවජ්‍ය කාය වචී මනෝ සංකාර බවට පත් වෙන්නේ. හොඳයි අපිට ප්‍රශ්නයක් මතුවුණා. ඔබ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් වෙන්න පුළුවන්. ඔබ මේ ප්‍රශ්නේ විසඳන්න පළමුව පොලිසියට යයි, නැත්නම් අසල්වාසියා ගාවට යයි, නැත්නම් සල්ලි වල සරණ හොයයි, නැත්නම් දේවාලයක සරණ හොයයි, නැත්නම් තව කාට හරි පලි ගහයි, නැත්නම් පෙස්සමක් ගහලා මාරු කරන්න හිතයි. මේ එකක්වත් ආදරෙන් කරපු දේවල්ද? ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන් ප්‍රතික්‍රියා. ඇයි ඔබට බුදුන් වහන්සේ ගාවට ගිහින් මේකට විසඳුම ලබා ගන්න තිබුණ පළපුරුද්ද අත්හිටවා තිබෙන නිසා, වැසී තිබෙන නිසා. යන්න බලන්න ප්‍රශ්නයක් හදාගෙන බුදුන් වහන්සේ වැඩ ඉන්න තැනට පන්සලේ, නැත්නම් අනිත් ආගමිකයෝ යන්නේ තැනට. ගිහිල්ලා මේ දුක කියන්න. ඕක ගහලා පන්නපන් කියලා කියයිද? ඔකට වෙඩි තියපන් කියලා කියයිද? ඔකට බෝම්බ ගහපන් කියයිද? පෙස්සමක් ගහලා මාරු කරවන්න කියයිද? නෑ, හිනාගලාව නිහඬව වැඩ ඉන්නේ. ඔබට මොකක්වත් කරන්න කියන්නේ නිස්සද්දව ඉන්න කියලා. ටිකක් වෙලා ඔබ බලන් හිටියොත් එහෙම ඔබේ අර පාපකාරී සිතුවිල්ල ඔබෙන් බැහැර වෙලා යනවා. අල්ලාගත්තේ නැතුවම. අන්න ධර්මයේ නිහඬව දේශනා කළා බුදුහාමුදුරුවෝ. දැන් හිත නිවාගෙන ගෙදර යන්නේ අර අන්තවාදී, එහෙම නැත්නම් ඒකට කතා කරන්නේ අගතිගාමී ක්‍රියා එකක්වත් නැහැ. කවුද මේ රටේ ගැටලුවකදී ස්වාමින් වහන්සේ ළමක් ළඟට ගිහින් නැත්නම් විහාරයට ගිහින් වාඩි වෙලා සිත සංසිඳවගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ? ඕකටයි මේ පන්සල, ඕකටයි මේ විහාරය, ඕකටයි මේ බුදු පිළිමය, ඕකටයි මේ දේවාල හදලා තියෙන්නේ. යදින්න නෙමෙයි ඔය ගිහින් ඉල්ලලා අරකයි මේකයි. ඒ නිහඬ බවෙන් පෙන්වන්නේ ඔබේ සිත නිහඬ කරගන්න. එතකොට ওই ප්‍රශ්නේ ඉවරයි. ඔක ඔබේ ප්‍රශ්නයක් නෙමේ, මායාවේ ප්‍රශ්නයක්. බලන්න විනාඩි 10ක් 15ක් සංසුන් ඉඳපුවාම අර සංසුන් නොසන්සුන් සිත මොකද වෙන්නේ? ලහු පරිවර්තන් නැතුව යනවා. ඊට පස්සේ අර පුද්ගලයා නැහැ. ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න ඕන කෙනා නැහැ. ආපහු ගෙදර ගිය හැකි. ඒකනේ අර කරලා දෙන්නේ නිහඬව ඉඳීම තුල. එහෙම පුරුදුනේ නැහනේ අපේ බෞද්ධයින්වත් අන්‍ය ආගමින් හිටවත්. ගහට ගහක් හරි, ප්‍රාණ්ඩ පාරක රූපේ රූපයක් නිසා කාගේ හරි පලි ගන්න නැලේ ඇත්තිය. හඳි ගෑවිලා ඵලයන් කියලා. ඔය බෞද්ධකමද? ඔය මනුස්සකමද? ඒ දුෂ්ට හැඟීම අයින් කරලා දෙන්න තමයි උදව් වෙන්නේ. දේවාලය හරි, කෝවිල හරි, පල්ලිය හරි ඕන එකක්. ඒකකවත් ඒක නැති එකට මට කරන්න දෙයක් නැහැ. වෙන්න ඕනේ ඒකයි. පාරම්පරා ගණනක් තියෙන ගොඩනගලා තියෙන පිස්සුවෙන්ද නෙමෙයි මිනිස්සුන්ට. ගැටලුවකදී ගිහින් නිහඬව ඉඳලා හිත හදාගෙන ඉන්න. එහෙම කල්පනා කරන්න ශක්තියක් නැතුව අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. දැන් මේ සූත්‍රය තුල අනිවාර්යෙන්ම අපි කතා කරන්නේ මේ අත්තිභෝග අනුසුක විඳින්න.
නමුත් ඒක පු탁ජන භාවය තුළ ඒක සුළුයි. දැන් බලන්න අතින්ට ඇවිදින්. විපස්සමානෝ ජානේති වෝ භාගේ සුමේදසෝ පංචස්කන්ධය ආත්ම කොටගෙන අත්තිභෝග අනුසුඛ විඳි. වේදිත සුඛය. හැබැයි කර්ම රැස් වෙන උපාදානයෙන් යුක්තයි භවගාමී. අන්න ආර්ය ශ්‍රාවකයා අනවජ්‍ය මේ කර්ම රැස් නොවන ආකාරයට කයින් වචනෙන් සිතින් කර්ම ඡේ වෙන ආකාරයේ කටයුතු කරනවා. දැන් තියෙන සුඛේ ලෝකෝත්තර. දැන් මේකෙන් 16න් එකක් තරම්වත් අරක වටින්නේ නැහැ. කාටද මේක විඳින්න පුළුවන් කියලා වදාරන්නේ? ගිහිනා කාමභෝගිනා කාලේන කාලං සමේන සමයම් මමද වදාරන්නේ බුදුරජාණන් වහන්සේද? මේ නිවන් සැප කියන එක gedara ඔක්කොටමත් අයිති කියලා දේශනා කරන්නේ මමද බුදුරජාණන් වහන්සේද? ඔබ කාමභෝගී නම් ඔබ හම්බ කරනවා. ඔබට අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා. මේවා දාලා මහාන වෙන්න කියලාද මේ කියන්නේ? මේ දර්ශනය වෙනස් කරගන්න. ඒ ධර්මයේ නැති නිසා ඔබට අත්තිභෝග සුඛ වලින් සැරසෙන්න උනා. අනවජ්‍ය සුඛේ විස්තර කරන කට්ටිය ඔහොම කියන්නේ නැහැ. පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ. මේ ආර්ය ශ්‍රාවකෝ කියන පදේ ආර්ය ශ්‍රාවකෙක් වෙන හැටි පැහැදිලි කරගන්න දන්නේ නැත්නම් කොහොමද මේ මන් ටික කියන්නේ? එහෙනම් අපට මේ ජීවිතේදීම අනවජ්‍ය සුඛේ නැත්නම් මේ අවෛදික සුඛ විඳින්න පුළුවන් වෙනවා. එතකොට ජීවිත අවසන් වෙනකොට පව් නැහැ, පව් හේතු නැහැ, හින්දා අපායක් නැහැ. පින් හේතු නැත්තම් යන්න දිවි ලෝකයක් නැහැ. ධාන හේතු නැත්තම් යන්න රූපී අරූපී බඹතලක් නැහැ. දැන් මොකද්ද තියෙන්නේ ඉතුරු? පරලෝ නොයාම. අන්න සරියුත් මොගලන් පරම්පරාව ආයත උපාදාන නැති නිසා පුනර්භවයක් උත්පත්තියක් නැහැ කියන්නේ ඕකයි. කර්මක්ෂය කිරීමේ කර්මයෙන් ඉදිරිය උපදින්න තියෙන හේතු නැති කරන එකයි භාවනාව. ඒවා පුණ්‍ය කිරියවත්තු භාවනාවල කරන්නේ නැහැ. මම ඒක අද විස්තර කරන්නේ නැහැ. තමන්ට තමන් සරණ කර ගැනීම ස්කන්ධ පංචකයේ කර්ම රැස්වීමෙන් මිදීම සඳහා කර්මක්ෂය කිරීමේ කර්මයත් අනිත්‍ය සරණ කර ගැනීම. ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු වෙන්නේ ප්‍රමාදේ නිසා, සිහි නැති නිසා, මමත්වෙන් ගන්න නිසා. මමත්වෙන් ගන්න නැතුව එතෙන්ද සිහිය පාවිච්චි කළොත් සිහියේදී මේක මේ යන්නේ හේතු ඉතුරු නොකර. සතිය තියෙන්න ඕනේ එතෙන්ට. කර්ම ඡය වෙන්නයි සතිය තියෙන්න ඕනේ. සතිපට්ඨානේ වඩනවා කියලා මොන ඔලු ගෙඩියක් වඩනවද දන්නේ නැහැ මේ වරද්දාගත්ත කට්ටිය. ඒගොල්ලොන්ගෙන් මහන්න ඒවා. මෙන්න මේ වර්තමාන ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු නොවි නැසෙනවා නම් ඒ සතියේ ප්‍රතිඵලයක්. සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ නිවනට මගේ ගැලපෙන්නේ නැද්ද බලන්න. එතනම නිවීම හම්බ වෙනවා. ඒ නිසා ධර්මයේ වැරදි කරගත්ත කට්ටියකින් අහලා කාටවත් සැනසීම නම් ලැබෙන්නේ නැහැ. ධර්මයේ නිවැරදි කරගන්න එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔය කටපාඩම් කරන ලියන්න කියන්න දැනගත්තට වැඩේ නම් ඉන්නේ. මේක තේරුම් ගත්තන් පස්සේ Taman විසින් වර්තමාන ස්කන්ධ පංචකය තුල අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. ඒ මොහොතින් මොහොත. අන්න එතෙන්ට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ ඔය හේතු ඉතුරු නොවි අවසන් කරන්න. ඒකට කියනවා අප්‍රමාදය කියලා. හේතු ඉතුරු කරලා අවසන් කරන එකට කියනවා ප්‍රමාදය. පව තුලත් ප්‍රමාදය තියෙනවා, පින තුලත් ප්‍රමාදය තියෙනවා, ධානය තුලත් ප්‍රමාදය තියෙනවා. නිසා වුන් සසරේ පමාවෝ පමාදෝ වචන පදං. ඒ දෙවියෝ මැරෙන්නේ නැද්ද? බ්‍රහ්මයෝට මැරෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? ආපහු අපාය ගිහින් මැරෙන්නේ නැද්ද? මරණයට මගනේ හැම එකේම තියෙන්නේ. ගැලපෙන්නේ නැද්ද ධර්ම කරුණා පූර්වට? ගැලපෙනවා. ඉතින් ඔන්න මම මේ අනන සුඛයේ ආශ්‍රයෙන් අනවජ්‍ය තැනට එන්න පුළුවන් ආර්ය ශාවකෙක් වුණොත් විතරයි ආර්ය ශාවකෙක් වෙන්න නිර්වුල් ඔබ තුල ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් උපදින පංචස්කන්ධයාගේ ඉපදීම වැරීම නුවණින් තේරුම් ගන්න ඕනේ. ඒ ඒකකය තුළ උපාදානය වීම තුළ භවන ගමනක් සකස් වෙන බව සහ සත්‍යයකට විපාක හිමි වෙන බව. ඒ උපාදානයෙන් මිදීම තුළ භව ගමන නිමා වෙන අතර සසර ගමන් කරන්න සත්‍යයක් නැති නිසා සසර ගමන නිමා වෙන බව. අවිද්‍යාවක් දුරු වීම පමණක් බව. තේරුම් ගන්නකොට බුදුන් ලොවට එලි කළ රහස සත්‍යයේ සසර ගමන භවගාමීත්වය ලබා දෙන හැටි. එයින් නිදීමට තථාගතයන් වහන්සේ භව නිරෝධගාමීත්වය එලිකට හරි තේරෙනකොට බුදුරජාණන් වහන්සේට එකවරක් නෙවෙයි තව ලක්ෂ වාරයක් වඳින්න හිතෙයි. මේ උත්තමයා මේ මිනිස් වර්ගයාගේ මෝඩකමට පහර ගහන්න මේ මෝඩකමින් මොදවා ගන්න මොනතරම් ගැඹුරු දෙයක්ද මේ ලෝකෙට හෙළි කරලා තියෙන්නේ කියලා. ඕකයි බුදුවරුන්ගේ විශේෂත්වය. අපට හිතන්නවත් බෑ තනියම. අපි ඩිංගක් හරි හිතන්නේ තේරුම් ගත්තේ මේ පූජනීය මහා සංඝරත්නයේ ත්‍රිපිටකේ රැකලා මේ සූත්‍ර පරිස්සම් කරලා දීපු නිසා වකියෝලා සිය දහස්වර.
තවත් කියන්න කාරණා තියෙනවා. තවත් දවසක හමු වුණාම කියන්න. මීට වඩා ඔබේ කාලය මම අද ගත කරන්න කැමති නැහැ. අද මේ වන විට මම උදෑසන 6ට පල්තරෙන් පිටත් වෙලා පැය දෙකේ බණ 3ක් මේ කියලා ඉන්නේ. උදෑසන මම ඉන්නේ නුවර දිස්ත්‍රික්කයේ. දවල් මම ඉන්නේ ගල්ගමුවේ. දැන් මේ මොහොතේ ඉන්නේ කොහෙද? කුරුණෑගල. රෑ 11යි පන්සලට යනකොට හෙට හවස 7 වෙනකොට ආපහු අල්බූ මුල්ලට යන්න ඕන. 4 වෙනකොට. කටපණ තියනවා නම් කට්ටිය අහන්න ඉන්නවා නම් ඒ යුතුයකමෙන් බැහැර වෙන්න මට බෑ. මේ සමාජයේ තියලා තියෙන වැටිලා තියෙන අමාරුව දැක්කහම. ඒ නිසා කොතනක හරි පණ යන්නත් පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට එතකල් ඒක කරන්න ඕන. ඒක කරන්න තේරුම් ගන්න පුළුවන් ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් හදන්න ඕන. ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් පැවිදිම වෙන්න ඕනේ නැහැ. ඔක්කොම ගිහියටත් බණ කියන්න පුළුවන් තේරුම් ගත්තාම. එහෙම ඉන්නවා පිරිසක්. ඒ නිසා අපි බය නැහැ. අපේ වැඩේ කරගන්න ගමන් අපි මේ කරුණ පැහැදිලි කරනවා. නම් අද දවසේ මේ දේ කරන්නටත් මේ ස්ථාන ඉදි කරන්න දායක වූ අය ඒ ආශිර්වාදෙ හිමි කරගන්නවා. ඒ සඳහා කාලය ධනෙ ශ්‍රමක කැක්වල අය, සැරසිලි කළ අය, මේ දේවල් කළ අය, අපේ හාමුදුරුවෝ මතක් කළ සියලු දෙනා මම නම් වශයෙන් සඳහන් නොකළට හැමදෙනාම මේ ධර්ම ප්‍රචාරයේ කොටස්කරුවන් බවට පත් වෙලා ධම්මස පාදා ගැනීමේ මාර්ගයේ හිමිකරුවන් බවට පත් වෙනවා. විශේෂ අනුග්‍රහක බවතුන් යම් කිසි කරුණක් ඉදිරිපත් කළා මට ලියදුන්නේ නැත්නම් ඒක උන්වහන්සේ මතක් කරන්නේ නැත්නම් මම කොළේ අරන් මතක් කරන්නම්. මේ ධර්ම දේශනාවන් පටිගත වීම තුළ ඔබට ආයෙත් මේක ලොවට විවරණය වෙනවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ. මේ පැහැදිලි කිරීම වගේ බණක් පැය එකමාරක් අහන්න හිටපුවාම බලන්න කොතනින් පටන් අරන් කොහෙන්ද මම ඉවර කළේ කියලා. ඒ නිසා ඒක ලෝකෙටත් අහන්න තලස්සලා තිබෙනවා. එබැවින් මේ ධර්ම දේශනාව සංවිධානය කිරීම තුළ අවශ්‍ය පහසුකම් සැලසීම තුළ සංග්‍රහයන් කිරීම තුළ ගමන් වියදම් දැරීම තුළ දායකත්වයේ දැරීම තුළ සම්බන්ධ වනා වූ හැම සියලු දෙනාටම ධම්මස පාදා ගන්නට මෙම ධර්මානුශාසනාවේ අවබෝධ හේතු වාසනා වේවා. ඔබ කැමැති පරිදි පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එසේ හැම දිනාට ධම්මස පාල කර ගන්නට මේ හේතු වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.